සවනේ විහිදේ සුමිහිරි නාටේ හදවත සනසයි නිකරස ඇතිතේ දසතම පැතිරෙයි මధුකීරාවේ සිටිය FM තුර තුර පිළිරවුතේ සිටිය FM තුර තුර පිළිරවුතේ 89.6 89.8 දිවයින පුරා City FM. ශනිදා කරලිය අද ඔක්තෝබර් මාසයේ දෙවැනිදා සෙනසුරාදා දවසේ අපි ඔබ මුණ ගැහෙන්නේ සංචරණ සීමාවන් ලිහිල් කළා තිබුණත් අපි ප්‍රවේශම කියන දේ වඩා හොඳින් වෙනදාටත් වඩා රැකගත යුතු ආරක්ෂා කරගත යුතු කාල සමයක තමයි අපි මේ ඉන්නේ. ඉතින් එවන් සමයක අපි ඔබ මුණ ගැහෙන දෙවැනි දවස මේ සීමාවන් සියල්ල ලිහිල් කරාට පසු ඊ ඔක්තෝබර් 1 වෙනිදා ළමා දිනය දවස. ඊයේ දවස පුරාම අපි විවිධ වැඩසටහන් අපේ අනාගත පරපුර දරුවන් වෙනුවෙන් අපි රැගෙන ආවා. අද ඔක්තෝබර් මාසයේ දෙවැනිදා. අදත් අපි මේ දරුවන් උදෙසා නිමැවුණු නිර්මාණයක් සහ ඒ දරුවන්ගේ නිර්මාණ කෙබඳු විය යුතුද කෙබඳු දිශානතියක තියෙන්නේ. දරුවන් වෙනදා වගේ කියවනද නැත්නම් ඔවුන් ඩිජිටල් කරණය වෙලාද? ඒවායේ තියෙන හොඳ නරක අපි යම් විදිහකින් අවධානය යොමු කරන සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම ළමා සාහිත්‍ය ඔස්සේ අද ශනිදා කරලි අපි පෙරට අරගෙන යන්න සූදානම් වෙන්නේ. මම හිතන්නේ දරුවන්ට වැඩිය මේ කතා බහ මේ සාකච්ඡාව අතිශය වැදගත් වෙන්නේ දෙමාපියන්ට. දරුවන්ව නිවැරදි මාර්ගයට ගේන්න ඔවුන්ගේ හොඳ ජීවිතයක් අපේක්ෂාවෙන් ඉන්න දෙමව්පියන්ට තමයි මේ අද මේ වැඩසටහන වඩාත්ම යෝග්‍ය වෙන්නේ කියලා අපිට නම් හිතෙන්නේ. අපි තෝරගත්තේ අද ඒ වෙනුවෙන් මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී ස්වතන්ත්‍ර ළමා නිර්මාණයට හිමි සම්මානය දිනාගන්නේ මහේෂ් පතිරත්න නිර්මාණය කරපු සහ නුවන් චතුරංග මේ දෙදෙනා එක්ව නිර්මාණය කරපු ලස්සන ගමේ හපන්නු කියන නිර්මාණය. එනිසා අපි ලස්සන ගමේ හපන්නු ගැන කතා කරමින් ඒ ඔස්සේ ලාංකේය වර්තමාන ළමා සාහිත්‍යය සහ ඒ වෙනුවෙන් සිදුවෙන දේ, කෙරෙන දේ සහ විය යුතු දේ පිළිබඳව සාකච්ඡා කරන්න අපි සූදානම් වෙන්නේ. මහේෂ්, රුවන් දෙදෙනා සුබ දවසක්. අපි ඔබට සුබ ප්‍රාර්ථනා එක් කරන්න කැමති ශනිදා කරලියෙන් මුලින්ම. සුබ දැසනක් වේවා. සුබ දැසනක් වේවා. අයිබෝන්. හොඳයි. අපි එනම් මහේෂ්ගෙන් වැඩේ පටන් ගමු. මහේෂ්ට තමයි මම හිතන්නේ මේ සම්මානය සඳහා නම නිර්දේශ වෙන්නේ. අපි ඒ කාරණාව පසුව කතා කරන බලාපොරොත්තු වෙන්නේ. මහේෂ්, මේ ලස්සන ගමේ හපන්නු කොහොමද බිහි වෙන්නේ? මොකක්ද එහි අර්ථය? ඇත්තටම මේක මේ මගේ මම දැකලා තියෙන අත්දැකීමක්. විශේෂයෙන්ම අපි දකිනවා නාගරික ජීවිතයට විවිධ හේතුන් නිසා, දෙමව්පියෝ නිසා දැන් ගම් වලින් දැන් නගර වලට සංක්‍රමණය වුණාම ළමයින්ගේ ජීවිත රටා වෙනස් වෙනවා. සමහර ලාවට යාලා කරමින් ඉන්න විනෝදාංශ වෙනස් වෙනවා. ඉතින් මම ඇත්තටම දැකලා තියෙනවා යම් නාගරික නිවාස සංකීර්ණවල ඉන්න ළමයි විශේෂයෙන්ම පරිසරයත් එක්ක සම්බන්ධය ඉතාම අඩුවෙන් ඉන්නවා. ඉතින් මට හිතුණා මේ අදහස අරගෙන ළමයින්ට යම් කොහොමද අඩු ගානේ අඩු වපසරියක ඉන්න ළමයෙක්ට උනත් Tamanට කැමති විනෝදාංශයක් එහෙම නැත්නම් ගහකොළත් එක්ක සම්බන්ධ වෙන විදිහක් ගැන. මොකද මම පෞද්ගලිකව මේ ගාඩ්නින් කියන වැඩේ මමත් සම්බන්ධ වෙලා ඉන්නවා පෞද්ගලිකව. ඉතින් මට හිතුණා මේ අදහස ගන්න. නමුත් මූලික වශයෙන්ම ඇත්තටම මේ පොත කිරීම හරහා අපි බලාපොරොත්තු උනේ මේ පින්තූර පොතක් කියන එක කොහොමද ඉදිරිපත් කරන්න කියලා. ඒකේ තේමාව තමයි ඇත්තටම මේ ග්‍රාම නාගරික සංක්‍රමණය වෙන පවුලක් කොහොමද නව සමාජයට, නව සංස්කෘතික පරිසරයට හැඩගැහෙන්නේ කියන එක. එතකොට කොහොමද නුවන් මේ වැඩේට සම්බන්ධ වෙන්නේ? ඇත්තටම ඒකෙන් දැන් කතාවත් එක්ක මගේ තියෙන අත්දැකීමුත් සම්බන්ධ කරගෙන ගමේ නගරේ
ඒ අත්දැකීමුත් එක්ක මේ චිත්‍ර වැඩ ටික පටන්ගෙන ගියා. මහේෂ් කොහොමද ඒ ගණදනුව පටන් ගත්තේ? දැන් ඔබ කතාව නිර්මාණය කරනවා, ඒකට අදාළ කරන රූප ටික එනවා මේ නුවන්ගේ පැත්තෙන්, නුවන් චතුරංගගේ පැත්තෙන්. කොහොමද මේ සංයෝගය සාමාන්‍යයෙන් දැන් සාමාන්‍යයෙන් නම් වෙන්නේ අපි ඔය සිවිල් විත්නසිංහ මහත්මියගේ හැම අපි දැකලා තියෙන්නේ එතුමියම නිර්මාණය කරමින් යනවනේ. දැන් මේක කතාව කියන්නේ කෙනෙක් නිර්මාණය කරන්නේ තව කෙනෙක්. ඇත්තටම දැන් ලෝකයේ මේ විදි දෙකම පවතින එකක් තමයි මේ ලේඛකයාම චිත්‍ර ශිල්පියා විදියට කාර්යභාරය ඉටු කරනවා. ඒ වගේ වැඩකදී අපි දකිනවා වාසි සහ අවාසි දෙකම. ඊට අමතරව අපි දකින එකක් තමයි ලේඛකෙක් වෙනම කතාවක් ලියලා ඉවරලා ඊට පස්සේ චිත්‍ර ශිල්පියෙක් එක්ක වැඩ කරනවා. මේ දෙකම ඊටාම පොදු ක්‍රමවේද දෙකක්. ඒ නිසා මේක හොඳයි මේක තමයි හොඳ නැත්තේ කියලා එකකුත් නැහැ. එතකොට මම ඇත්තටම අතුලව හම්බෙන්නේ මට අතුල විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ අතුල සම්බන්ධ වෙනවා මම උගන්වමින් හිටපු මේ ළමා සාහිත්‍ය පිළිබඳ වැඩමුළුවකට. ඒ වැඩමුළුවට සහභාගී වුණාම මම අතුලගේ දකිනවා මේ ඊටාම දක්ෂ චිත්‍ර ශිල්පියෙක්ගේ ලක්ෂණ, ඊටාම තරුණ චිත්‍ර ශිල්පියෙක් සහ මේ මහන්සි වෙලා වැඩ කරන. ඉතින් මට එක මොහොතකදී හිතෙනවා අතුල වගේ කෙනෙක් එක්ක වැඩක් කරනවා නම් හොඳයි කියලා. එතකොට මම මේ කතාව ලියන්න විශේෂයෙන්ම මම මේ වැඩමුළුවලදී සහ මගේ වෘත්තීය කාර්යයේදී මම කතා කරන ප්‍රධාන සංකල්පයක් තමයි මේ පින්තූර පොත් කියන එක. පින්තූර පොත් කියලා ඉංග්‍රීසියෙන් අපි කියන්නේ පික්චර් බුක් කියලා. මේ පික්චර් බුක් කියන එක ලංකාවට අලුත්ම නෑ. ලංකාවේ ඇත්තටම සිබිල් වෙත්තසිංහ මහත්මිය එතුමියගේ සම්බන්ධතාවත් එක්ක මේක සම්බන්ධව වැඩ කරලා තියෙනවා. ඊට පස්සේ යම් සමහර කීප දෙනෙක් ඉන්නවා අපිට පස්සේ කතා කරන්න පුළුවන් එයාලගේ නම් සහ එයාලගේ කාර්යභාරය. එයාලත් මේ සම්බන්ධව වැඩ කරලා තියෙනවා. ඉතින් මටත් ඕනුනේ මේ පික්චර් බුක් එකක් කොයි වගේද කියන එක සම්බන්ධව අදහසක් දෙන්න. ඒ නිසා මම මුලින්ම මේ කතාව හිතලා අතුලට මේ නුවන් චතුරංග අපි අතුල මල්ලි කියලා කියන්නේ අතුලට කතා කරලා කිව්වා මේ මල්ලි මගේ ළඟ මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. ඔයා මේක කල්පනා කරලා මට ස්ටෝරි බෝඩ් එකක් අඳින්න කියලා. ඇත්තටම ඒ වෙනකොට මේ නුවන්ලා වගේ චිත්‍ර ශිල්පීන්ව අපි පුහුණු කරලා තිබුණා කොහොමද ස්ටෝරි බෝඩ් එකක් කතාවකට අඳින්නේ කියලා. එතකොට මේ කතාව මම කිව්වට පස්සේ මම ඇත්තටම හරි රෆ්ලි නිකන් ලියලා දුන්නා. මෙහෙමයි ළමයි වගේක් ඉන්නවා ගාඩන් එක ගෙදර කරනවා, එයාලට නගරයට එන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ කතාව සරලව මේ අවසාන කතාව නෙමෙයි සරලව මේ කතාව කිව්වට පස්සේ නුවන් මට ස්ටෝරි බෝඩ් එකක් ඇඳලා දුන්නා. ස්ටෝරි බෝඩ් එකක් ඇඳලා අපි හම්බෙලා සාකච්ඡා කරා. ඊට පස්සේ අපි මේක ගොඩාක් මේ රිවිෂන්ස් ගියා. කියන්නේ කීප වතාවම අපි වෙනස් කරා, මේ පෙන්වන විදිය වෙනස් කරා. ඇත්තටම අන්න එහෙම තමයි පටන් ගත්තේ. දැන් කතාව නුවන්ට කිව්වා. ඊට පස්සේ නුවන් මට මේකට ස්ටෝරි බෝඩ් එක ඇඳලා දුන්නා. ඊට පස්සේ අපි දෙන්න එකතු වෙලා මේ ස්ටෝරි බෝඩ් එක තව එක කාලයක් අපි ටික කාලයක් අරගෙන මේ ස්ටෝරි බෝඩ් එක වර්ධනය කරමින් ඉදිරියට ගෙනාවා. මට හිතෙන්නේ මෙතනදී මේ නුවන්ට පාවිච්චි කරන්න වෙන හරිම වචන තමයි මේ සමාරෝපය වීම කියන එක. මොකද මේ සාමාන්‍යයෙන් ওই වචනේ ගොඩක් වෙලාවට මේ රංගනයේදී තමයි භාවිත වෙන්නේ. දැන් මේ මහේෂ් කියන කතාව කොහොමද මේ නුවන් මේ ඒ කියන කතාවට සමාරෝපයලා මේ චිත්‍ර ටික ඇඳගත්තේ? මම හරිද මම හිතන්නේ මේ වචනේ තමයි මෙතන ගැලපෙනම වචනේ. මම හිතන්නේ අතුලට කියන්න පුළුවන් මොකක්ද අත්දැකීම කියලා. මම හිතන්නේ ඇත්තටම ඒක තමයි අදහස. කියන්නේ මම දෙයක් කිව්වහම එයා ඒක එයාට මොකද එයා ඒක එයාට ඕන විදියට ඉන්ටර්ප්‍රිට් කරේ නැත්තම් මම උදාහරණ පස්සේ කියන්න පුළුවන් මට මේ සම්බන්ධව. මේ විශේෂයෙන්ම මේ කතාවේ නැති දේවල් ගොඩාක් තියෙනවා මේ පොත ඇතුලේ. කතාවේ නැහැ නමුත් මම කතාව කියනකොට මුලින්ම තිබුණේ නමුත් මේ පොත ඇතුලේ තියෙනවා. ඒවා ඇත්තටම අපිට මේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබෙන්න කලින් අපිට ජාත්‍යන්තර වශයෙන් ඇගයීමකට ලක් වුණා මේ පොත. මේ ඇගයීමට ලක් වෙන්නත් ප්‍රධාන හේතුව උනේ සමහර මේ කාරණා. ඒ කාරණා අපි මූලිකවම කතාව හිතද්දි හිතුවේ නෑ. නමුත් චිත්‍ර ශිල්පියා විශේෂයෙන්ම නුවන් මේ වැඩේ කරයි යද්දී නුවන් එකතු කරපු යම් දේවල් නිසා තමයි අපිට ඇගීම ලැබුණේ. මං ඉඩ දෙන්න නුවන්ට මේ සම්බන්ධව තව ටිකක් කතා කරන්න. ඒක මාතර මේ ගොඩක්ම අර රූම් ටු රීඩ් එකට තමයි මේ සම්බන්ධ වෙලා චිත්‍රන්ද. ඒකෙන් පිට පොතකට චිත්‍රන්ද පළවෙනි කතාව සහ සම්මානයකට හම්බ පාර්ට් වුණ පළවෙනි කතාව. රූම් ටු රීඩ් එකෙන් පිට. ඒකෙන් පස්සේ තමයි මේ
දිගටම ඒ කියන්නේ පොත් කරන් යන්න ගියේ කතන්දර පොත්. හරි මේ නුවන් ඔව් නුවන් මේ අතර කොහොමද දැන් මේ මහේෂ් කියපු කතාවට ඔබ මොනවද එකතු කරේ? ඔබට කොහොමද මේ කතාව දන්නේ? ඔබ මොන වගේ දේවල්ද චිත්‍ර වලින් එකතු කරේ? චිත්‍රණ කියන්නේ ගොඩක් ඩීටේල්ස් මේ ඇතුළත් කරලා තියෙනවා. ඒ කියන්නේ පොඩි ඒ කියන්නේ ළමයිට හිතන්න ඒ කියන්නේ අර ගමේ තියෙන දේවල් එක්ක අර නගරයකට ආවම නගරය අර ගොඩක් වෙලාට ඇඳලා තියෙනවා මේ ඒ කියන්නේ නගරයක ගතිය ජරා ජීර්ණ වෙලා වගේ. ඒ කියන්නේ අර ගමෙන් ඉඳන් ළමෙක්ට ආවම පොඩක් අර හිතට අවුල් වෙන විදියට එහෙම ගොඩක් චිත්‍රය කියන්නේ ගන්න උත්සාහ කරලා තියෙනවා. කියන්නේ කවර් එකේ ඉඳන්ම තියෙනවා දිගටම. ඒ කියන්නේ නගරයක තියෙන අර කලබල ගතිය. ඔව් ඒවට මොන වගේ දේවල්ද ඔබ භාවිත කරේ? කියන්නේ දැන් සංකේතාත්මකව ඒ දේවල් කිව්වොත් නැත්නම් කෙලින්ම ඒ දේවල් ඇන්දද කොහොමද? සංකේතාත්මකව තියෙනවා ගොඩක් වෙලාට. ඩීටේල් එකක් තියෙනවා. හොඳයි අපිට මේ වෙනුව පොඩි උදාහරණ දෙකක් කියන්න පුළුවන්. මොකද මේක අපි මේ ශ්‍රව්‍ය මාධ්‍යයක ඉන්න නිසා අපිට පෙන්වන්න අපහසු නිසා ඔබට නිකන් මේ මෙන්න මේ අහවල් චිත්‍රයේ අහවල් දේ මන්න මේක තමයි මම උදහස් කරේ කියලා පොඩි උදාහරණයක් අපේ අසන්නන් වෙනුවෙන්. ඔව්. දැන් කවර් එක ගත්තොත් එහෙම ගෙවල් තියෙන ඒ වගේ අර කවර් එකේ තියෙන අර වතුර පාරක් ගහන වහලෙට. එතන පල්ලේ අර මේ එළවලු විකුණන කට්ටිය ඉන්නවා. ඒතර පූසෝ ඉන්නවා. ඒ වගේ. එතකොට අතුල් පිට වලට යද්දී ටවුන් එක අර ජරා ජීර්ණ වෙච්ච ගතිය. කියන්නේ අර බිම හිටන් අර මඩවලවල් කොළ කෑලි වෙල්ලා ඒ වගේ අර එක එක බඩු මුට්ටු තැන් තැන් වල තියලා තියෙනවා. ඒ වගේ. හොඳයි. අපි තවදුරටත් කතා කරමු නුවන් සහ මහේෂ් එක්ක. අපි අද මේ රාජ්‍ය සම්මානය ලැබූ හොඳම ළමා නිර්මාණය වෙනුවෙන් මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබූ ලස්සන ගමේ හපන්නු කෘතිය පිළිබඳව කතා කරමින් ඉන්නේ. මේක පින්තූරත් එක්ක යන කතාව, පින්තූර කතා පොතක්. ඒ නිසා මේ ගොඩක් වෙලාවට දරුවෝ කැමති පින්තූර කතා පොත් බලන්න කියවන්න. ඒ නිසා මේ දැන් ඒ සඳහා වෙන යොමුවක් තියනවාද? එහි තියෙන විද්‍යාත්මක தත්ත්වය මොකක්ද කියන කාරණාව අද අපි විමසා බලන්න සූදානම් වෙන්නේ මහේෂ් පතිරත්න සමග නුවන් චතුරංග. අද ශනිදා කරේ. ලොව සරසන දලු කොළමල් ගලා බසින ගංගාවල් සිහිල් සුනන් නිල් කඳු වැටි ඒසාම අපට වනසන්නට බෑ වනසන්නට තියෙන මල් කොළ ගෙඩි ගලා බසින කඳේ වතුර සිහිල් සුනන් රැලි කාටත් ආනි නොකර ඒ පලක් ගත්තොත් හොඳමයි සම්පත් අපි කාටත් ලැබුණේ මුතුන් විතුරු ජීවිතේ මගේ
ඒ සම්පත්වල අයිතිය ඇත්තේ අනාගතේ ලොව බාරගන්න මතු පරපුරටයි ලොව සරසන දළු කොළමල් ගලා බසින ගංගාවල් සිහිල් සුනන්නිල් කඳු ඇති ඒ නිසාම අපට වනසන්නට බෑ ජාතික FM නාලිකාව සිටි FM 89.6 89.8 දිවයින පුරා ශනිදා කරලිය වෙලාව උදේ 8:20යි අද අපි ශනිදා කරලියෙන් කතා කරමින් ඉන්නේ මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මානවලදී හොඳම ළමා කෘතියට හිමි සම්මානය දිනාගත්තේ ලස්සන ගමේ හපන්නු කෘතිය. ඒ කෘතියේ ලේඛකයා මහේෂ් චිත්‍ර ශිල්පියා නුවන්. එනිසා මේ දෙන්නගේම එක්කාසු වීමෙන් තමයි අද අපි මේ වැඩසටහන ගෙනෙන්න සූදානම් වෙන්නේ. මේ මහේෂ් මම ඔබ සහ සන්නස්කල සම්මුඛ වීමෙන් තමයි මම ගොඩක් දේවල් ඔබ පිළිබඳව මේ දැනගන්නේ. එතනදී ඔබ මේ එතනදී මේ සන්නස්කල ගුරුතුමා කියන දෙයක් තමයි මේ ඔහු දැන් පොත් 57ක් විතර ලියලා තියෙනවා. හැබැයි ළමා පොත් ලියන්න බයයි කියලා. ඔබ කියනවා නෑ මම ළමා පොත් ලියන්න බය නෑ කියලා. මම එතනින් මේ කතාවට ප්‍රවේශ ගන්නේ මොකද මේ සාමාන්‍යයෙන් පොතක් ලියනවා වගේ නෙමෙයි. දරුවන්ට ලියද්දී එකක් සහ මේ නිර්මාණය කරද්දී දරුවන්ගේ වයස ඒ වගේම දරුවන් හිතන පතන විදිය. මේ පිළිබඳව දැන් අපි ළමා කාලේ ඉඳලා වැඩිහිටියන් බවට පත් වුණාට අපේ ළමා කාලේ දරුවෝ හිතන පතන විදිහට නෙමෙයි දැන් දරුවෝ හිතන පතන විදිහ. ඒක වෙනස්. කාලෙත් එක්ක ඒ දේවල් වෙනස් වෙනවනේ. මේ දේවල් කොහොමද මහේෂ් මේ ඔබ මතන මේ දරුවන්ගේ නිර්මාණ පිළිබඳව නැත්නම් ඒ පිළිබඳව බොහෝ දේවල් නිරීක්ෂණය කරන කෙනෙක් ගවේෂණය කරන කෙනෙක් සහ දේශන තියෙන කෙනෙක් හැටියට ලංකාව විතරක් නෙමෙයි ලෝකේ බොහෝ රටවල් වල කොහොමද මේ දරුවන්ගේ මනස හඳුනාගන්නේ? ඒ හඳුනා ගැනීමත් එක්ක කොහොමද උන්ට හිතන්නේ මේ දේවල් රැගෙන යන්නේ? ඇත්තටම මේ ලෝකේ පුරාම තියෙන දෙයක් තමයි මේ ඕනම නිර්මාණ කෘතියක් කරන්න මේ Taman නොදන්න ශාස්ත්‍රයක කෙනෙක් බයයි. කියන්නේ මගෙන් ඇහුවොත් ඔබ කොහොමද හිතන්නේ මේ ගුවන් විදුලි වැඩසටහනක් කරන්න කියලා මම කියයි මම බයයි කියලා. එතකොට අපි ඇහුවොත් ඔබගෙන් ඔබ කොහොමද හිතන්නේ වෙන ළමා පොතක් ලියන්න ඔබ කියයි බයයි කියලා. කියන්නේ ඒකට හේතුව තමයි අපි වැඩ කරන විශේෂ ශාස්ත්‍රය පිළිබඳ අපිට අවබෝධයක් තියෙනවා නම් ඒ පිළිබඳ අත්දැකීමක් තියෙනවා නම් අපේ තියෙන බය යම් ප්‍රමාණයකට ඒකෙන් අඩු වෙනවා. මොකද අපි දන්නවා අපිට යම් කිසි සාධාරණ කාර්යයක් කරන්න පුළුවන් කියලා. ඒ නිසා තමයි ඇත්තටම මම කියනකොට මම ඒකට බය නැහැ කියන එක අදහස් වෙන්නේ මේ නිකන් මට නිකන් ඒක ටක් ගාලා කරන්න පුළුවන් ඒක එච්චර බය වෙන්න දෙයක් නැහැ කියන එකම නෙමෙයි මට මේ විෂය සම්බන්ධව තියෙන ප්‍රාමාණික අවබෝධය නිසා මම හිතනවා ඒ විෂය සම්බන්ධව මම වැඩක් කරද්දී එහෙම නැත්නම් ළමා පොතක් කරද්දී මට ඒක සාර්ථකව කරගන්න පුළුවන් කියලා. නමුත් අපි දැකලා තියෙන දෙයක් තමයි විශේෂයෙන්ම ලංකාව වගේ රටවල් මම මේකෙදි මේ ලංකාව විතරක්ම හුදකලා කරලා කතා කරන්නේ නැහැ. ලංකාව වගේ රටවල් දැන් මම වැඩ කරන ගොඩාක් ආසියානු අප්‍රිකානු මැද පෙරදිග වගේ රටවල් වල මම වැඩ කරලා තියෙනවා. ඒවා සමාජ ආර්ථික වශයෙන් අපිට සමානයි. මේ රටවල තියෙන ප්‍රධාන කාරණයක් තමයි මේ ළමයින්ට ලියනවා කියන එක ළමා සාහිත්‍ය කියන එක ඊතරම් මේ වැදගත් කොට සලකලා නැහැ. කියන්නේ ඒක ලේසි වැඩක් හැමෝම කරනවා. ඒක නිකන් ඉන්න කෙනෙක් නිකන් ලේසියට කරන්න පුළුවන් වැඩක් විදියට තමයි සලකන්නේ. මේ හේතුවම ඇත්තටම අපි දකිනවා ළමා සාහිත්‍යයේ ගුණාත්මක භාවයේ පිරිහීමට යම් හේතුවක් වෙලා තියෙනවා කියලා. විශේෂයෙන්ම ළමා සාහිත්‍ය නවකතා පොතක් ලිව්වොත් එහෙම නැත්නම් කවි පොතක් ලිව්වොත් පුවත්පත්වල ਵਿਚාරය කරනවා කියනවා මේ පොත හොඳ නැහැ. එයා කොහොමද මේ වගේ දෙයක් කරන්නේ? එයාගේ මේ චරිත නිරූපණය හොඳ නැහැ. මේ වගේ විචාර කලාවක් තියෙනවා. ඊට පස්සේ විවිධ මාධ්‍ය විවිධ ආයතන වලින් යම් ඉඩ ප්‍රස්තාවක් ලැබෙනවා මේ පොත් විචාරය කරන්න. ඒ හේතුව නිසාම මේ වෙනත් සාහිත්‍ය කෘති කරනකොට ටිකක් පරිස්සම් වෙනවා, ටිකක් හිමිහිට කරනවා. මොකද පාඨකයටම
නව කතාවක් ගත්තම පාඨකයටම පුළුවන් තමන්ගේ අදහස ඉදිරිපත් කරන්න සමාජයට. ඒක පොදු මාධ්‍යයක් කරා ඉදිරිපත් කරන්න පුළුවන්, පෞද්ගලික මාධ්‍යයක් කරා ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් දරුවට මේ හැකියාව නැහැ. දරුවා දන්නේ හරියටම මේකේ හොඳ නරක මොකක්ද, මේක හොඳ නැත්තම් මම මොකද කරන්නේ, මේ වගේ දේවල් දන්නේ නැති නිසා මේ නිර්මාණ කරන බොහෝ දෙනෙක්, මම මේ හැමෝටම නෙමෙයි කියන්නේ, ඇත්තටම හොඳ නිර්මාණ කරන අය ඉන්නවා. මේ කවුරුත් මේ කාරණේ නිසා මාත් එක්ක හිතාමනාප කරගන්න එපා. මම ගොඩක් අත් එක්ක වැඩ කළාක් තියෙනවා. නමුත් අපි දකින කාරණයක් තමයි ළමා සාහිත්‍යයට සමාජයේ පොදුවේ තියෙන පිළිගැනීමේ අඩුකම සහ ළමයාට ඒ සම්බන්ධව හඬක් නැගීමේ තියෙන නොහැකියාව කියන කාරණා නිසා ළමා සාහිත්‍යයට යොමු වන්නන් ඒ පිළිබඳ ක්‍රමානුකූල එළඹුමක් දක්වන්නේ. ඒ කියන්නේ හරියට මේ ගැන හිතලා මේ ගැන උනන්දු වෙලා ඔබ කිව්වා වගේ ළමා මනෝවිද්‍යාව එහෙම නැත්නම් ළමයින්ගේ හැසිරීම පිළිබඳ අදහස් මේ පිළිබඳ ගොඩාක් දක්වන අඩුයි. ඒක පොදුවේ අපි ළමා සාහිත්‍ය මේ ලංකාව ඇතුළු මෙවැනි රටවල් වල දකිනවා. ඉතින් මේ සඳහා වැදගත්ම දේ වන්නේ ළමා සාහිත්‍යයත් අනෙක් සාහිත්‍ය මෙන්ම වටින සාහිත්‍යයක්, වැදගත් සාහිත්‍යයක්, සාකච්ඡා කළ යුතු සාහිත්‍යයක් කියන එක සමාජය තුළ පොදු අදහසක් ඉදිරිපත් කිරීම. දෙවැනි කාරණය තමයි ලෝකයේ ඇත්තටම දැන් දියුණු කියවීමේ සංස්කෘතියක් තියෙන රටවල විශේෂයෙන්ම මේ ළමා පොත් පළවෙනියෙන්ම කියවන්නේ, ඒ කියන්නේ මේකට කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියන්නේ read aloud කියලා. ඒ කියන්නේ හඬ නගා කියවීම කියන එක තමයි ළමා පොතකින් සිද්ධ වෙන පළවෙනි කාර්යභාරය. ඒකෙදි දෙමව්පියෝ ගුරුවරු පෙරපාසල් ගුරුවරු දරුවාට පොතක් මිලදී ගත්තාම මේ පොත දරුවාට පෙන්වමින් හඬනගා කියවනවා. මේ හඬනගා කියවනකොට මේ වැඩිහිටියට අවස්ථාවක් ලැබෙනවා මේ පොත කියවන්න. එතකොට මේ පොත හොඳ නැත්තම්, මේ පොතේ භාෂා ගැටලුවක් තියෙනවා, මේ පොතේ ළමයාගේ මට්ටමට වඩා වෙනස් විදිහ අදහස් තියෙනවා, ළමයාට නොගැලපෙන දේවල් තියෙනවා, වැඩිහිටියා මේ සම්බන්ධව අවබෝධයක් ලබා ගන්නවා. මේ අවබෝධය ලබා ගැනීම හරහා වැඩිහිටියට පුළුවන් වෙනවා මේක සමාජයට කියන්න. සමහරවිට වැඩිහිටිය පත්තරයක ලියලා කියන්න පුළුවන් මම ළමයාගේ පොතක් කියුවා, මේ පොතේ තියෙන ඉතාම නරක දේවල් මොනවා, එහෙම නැත්නම් මේ පොතේ තියෙන ඉතාම හොඳ දේවල් කියලා මේ වැඩිහිටියට පුළුවන් වෙනවා මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. මොකද ළමයාට මේකට සම්බන්ධ වෙන්න බෑනේ. නමුත් අපේ වගේ රටවල අපි කරන්නේ පොතක් අරන් දීලා ළමයාට කියනවා මෙන්න ඔයාට අපි පොතක් ගත්තා, ඔයා මේක කියමු, දැන් ඔයාගේ පොත ඔයාගේ තමයි වැඩේ තියෙන්නේ කියලා. එතකොට ළමයා මේ සම්බන්ධව අදහසක් දක්වන්න බැරි වෙනවා. ඒ හේතුවත් බලපානවා ඇත්තටම ළමා සාහිත්‍යයේ යම් යම් අපි දකින නිෂේධනීය ලක්ෂණයන් මේ වෙන්න. එතකොට මම කියන්නේ ළමා සාහිත්‍ය කියන එකත් අනිත් සාහිත්‍යයක් වගේම අධ්‍යයනය කළ යුතු, එහිම වෙච්ච අර න්‍යායාත්මක කරුණු තියෙන විශේෂ දේවල් පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන සාහිත්‍යයක්. අපි අර කතාවට අපි කියනවා හොඳම දේ දරුවන්ට කියලා. නමුත් අපි වෙනත් දේවල් වලදී වගේ ළමා සාහිත්‍යයේදීත් අපි දකින්නේ ළමා සාහිත්‍යයට හොඳම අවධානය යොමු වෙන්නේ නැති බව තමයි ගොඩාක් අපි වැඩ කරන ශාස්ත්‍රවල. කවුරු හරි මේ සම්බන්ධව වැඩ කරන්න ඕන නම් ඒකේන ප්‍රාමාණික අවබෝධයක් ලබා මේ අවබෝධය ලබා ගන්නකොට, න්‍යායාත්මක අවබෝධය ලබා ගන්නකොට මේ ළමයා පිළිබඳ අධ්‍යයනයත් ඒකේ කොටසක්. ඒකට කියන්නේ අපි පාඨකයාව අවබෝධ කර ගැනීම කියලා. මේ අවබෝධයත් එක්ක කෙනෙකුට විශ්වාසවන්ත භාවයක් ගොඩ නැගෙන. ඔව් දැන් මට ළමයෙක් ළමා සාහිත්‍ය කෘතියක් කරන්න පුළුවන් කියලා. එහෙම නැතුව මේ ළමයා පොඩි, මම වැඩිහිටියෙක්, මම ඔක්කොම දන්නවා, ඒ නිසා මම මොනවා ලිව්වල් ළමයාට ඒක හොඳ දෙයක් වගේ සරල මානසික මට්ටම් වලින් ලිව්වොත් එහෙම සමහරවිට ඒක දරුවන්ට පීඩාවක් එහෙම නැත්නම් අකටයුත්තක් වෙන්න පුළුවන්. මේ සඳහා මම දකින ප්‍රධානම කාරණය තමයි වැඩිහිටි සමාජයේ, පොදු සමාජයේ ළමා සාහිත්‍ය පිළිබඳ අවධානයක්, සංවාදයක් අඩුකම. මේ සංවාදය තිබුණා නම් හැමෝටම තමන්ට කැමති ඕන විදිහට සමහරවල් ළමයාට නොගැලපෙන වගේ දේවල් කරන්න අවකාශයක් නැතුව යනවා. මේ මහේෂ් මේ ප්‍රශ්නය සමහරට ඇහුවම ඔබට hina වෙන්නත් පුළුවන්. මොකද සාමාන්‍යයෙන් පොදුවේ අපි කෙනෙක්ගේ දැනුම සහ පරිචය මනින යම් විධික්‍රමයක් තියෙනවානේ. එතනදී බොහෝ විට අපි බලන දෙයක් තමයි කෙනෙක්ගේ අධ්‍යාපන සුසුකම. දැන් මම දන්න තරමට ඔබ මේ කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධාරී. දැන් කෙනෙක්ට අනිත් පැත්තට අහන්න පුළුවන් මේ දැන් ඔබට මොනවද තියෙන අර අපි කියන්නේ පේපර් ක්වොලිෆිකේෂන් කියන මොකද්ද තියෙන සුදුසුකම එහෙම කරන්න කියලා කෙනෙක්ට එහෙම අහන්න පුළුවන්. මොකද්ද ඔබේ අදහස? මම ඒ අධ්‍යයනය කොහොමද ඔබට වැදගත් වෙන්නේ?
මෙහෙමයි ඇත්තටම මගේ තියෙන්නේ මගේ අධ්‍යාපනය මම ලබලා තියෙන්නේ සමාජ විද්‍යාව. මට සාහිත්‍යයත් එක්ක තියෙන සම්බන්ධයට අවුරුදු 20ක් කියන්නේ මම විශ්වවිද්‍යාලේ පළවෙනි අවුරුද්දේදී තමයි මගේ පළවෙනි කෙටි කතා පොත මම විශ්වවිද්‍යාලේ එළි දැක්ුවේ. ඊට පස්සේ මම ළමා පොත් කීපයක් පරිවර්තනය කරලා තියෙනවා විවිධ ප්‍රකාශකයොත් එක්ක ගොඩගේ ආයතනය, සංහිඳා ආයතනය, විදර්ශන ආයතනය වගේ ප්‍රසිද්ධ ප්‍රකාශකයොත් එක්ක. ඊට අමතරව මගේ ඇත්තට මම සමාජ විද්‍යාව මගේ මූලික උපාධිය කරද්දී මගේ අර අපි කියන්නේ ෆයිනල් ඉයර් තීසිස් එක කියලා ඒකට කරෙත් මම සාහිත්‍ය පිළිබඳ සමාජ විද්‍යාව. එතකොට මේ මොහොත වෙනකොට ලංකාවේ සාහිත්‍ය පිළිබඳ සමාජ විද්‍යාව කියන එකක් සම්බන්ධව පොත් දෙකක් ලියවිලා තිබ්බා. විශේෂයෙන්ම ඒ.වී. සුරවීර මහතා සහ චන්ද්‍රසිරි පල්ලේගුරු මහතා. නමුත් ඒවත් මේ ලංකාවේ කරපු අධ්‍යයන නෙමෙයි. අර නිකන් අර සාහිත්‍යමය තොරතුරු එක පිට රටවල කරපුවා තමයි කරලා තිබුණේ. එතකොට මම ඒ වෙලාවෙත් මම සමාජ විද්‍යාව කරනකොට සාහිත්‍ය සමාජ විද්‍යාව කියන විෂය තමයි තෝරගත්තේ. ඒ වෙලාවේ මට ඇත්තටම ප්‍රනීත් අබේසුන්දර කියන ගුරුවරයා මට ගොඩාක් උදව් කරා. මොකද අනිත් අය කිව්වා මොනවද මේ සාහිත්‍යයයි සමාජ විද්‍යාවයි කරන්නේ, මේ සමාජ විද්‍යාව එක්ක මේකට ගැලපෙන්නේ නැහැ කිව්වා. නමුත් ඒ ප්‍රනීත් සර් කිව්වා නෑ කමක් නෑ. ඔයාට විද්‍යාත්මක පදනමක් තියෙනවා. ඔයා ඒක කරන්න කියලා. ඒ නිසා මට යම් කිසි ලොකු එකක් නෙමෙයි යම් කිසි සාහිත්‍ය පසුබිමක් තියෙනවා. ඊට පස්සේ මම ඇත්තටම විශේෂාංග ලේඛකයෙකු විදියට සහ ෆුල් ටයිම් ස්ටාෆ් කෙනෙක් විදියට මම සංගරාසහන් පුවත්පත්වල අවුරුදු 7-8ක් කාලයක් වැඩ කරලා ලිවීම සම්බන්ධව යම් අත්දැකීමකුත් තියෙනවා. එතකොට ලිවීම සම්බන්ධව යම් පසුබිමක් තියෙනවා. නමුත් ඇත්තටම මං ළමා සාහිත්‍ය සම්බන්ධව යොමු වෙන්න හේතුව තමයි මගේ වෘත්තියෙන් මම අවුරුදු 15කට කලින් මේ රූම් රීඩ් කියන ආයතනයට සම්බන්ධ වෙන්නේ ළමා සාහිත්‍ය පිළිබඳ වැඩසටහන් නිලධාරියෙක් විදිහට මේ හරහා මට අවස්ථාව හම්බුණා විශේෂයෙන්ම ඇමරිකාව වගේ ළමා සාහිත්‍ය තියුණු රටකට ගිහිල්ලා ගොඩාක් පුද්ගලව හම්බෙලා විවිධ ආයතනත් එක්ක වැඩ කරලා මගේ දැනුම වැඩි කරගන්න. විශේෂයෙන්ම 2018 යේල් විශ්වවිද්‍යාලය ගොහම ගොඩක් අය දන්නවා මේ ඇකඩමියාවේ ඉන්න අය. යේල් විශ්වවිද්‍යාලයෙන් මට ශිෂ්‍යත්වයක් ලැබෙනවා ළමා සාහිත්‍ය පිළිබඳ අධ්‍යයනය කරන්න. මම එහෙ ගිහිල්ලා යේල් විශ්වවිද්‍යාලයේ ඇමරිකාවේ ඒ පිළිබඳ මම අධ්‍යයනයකුත් කරනවා. ඊට අමතරව මම ලෝකේ විවිධ රටවල විශේෂයෙන්ම දැන් ආසියාවේ ළමා සාහිත්‍ය සම්බන්ධව තියෙන ලොකුම ඉවෙන්ට් එක තියෙන සිංගප්පූරුවේ. එතකොට සිංගප්පූරුවේ මේ ඉවෙන්ට් එක පටන් ගන්න කාලේ ඒකට කියන්නේ AFCC කියලා, Asian Content for Children කියලා. එතකොට මේ වලට සහභාගී වෙලා තියෙනවා පසු කාලීනව මම මේ වලට සම්පත්දායකයෙක් විදිහට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට දිල්ලි ඉන්ටර්නැෂනල් බුක් ෆෙයාර් දිල්ලියේ තියෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ විශේෂ පොඩි ඒරියා එකක් තියෙනවා ළමා සාහිත්‍ය සම්බන්ධව සාකච්ඡා කරන. එතකොට මට ඇත්තටම පහුගිය අවුරුදු 15ක කාලය තුල ළමා සාහිත්‍ය සම්බන්ධ විවිධ අවස්ථාවන්ට සහභාගී වෙලා විවිධ දේවල් වලට සම්බන්ධ වෙලා තමයි මට මේ අත්දැකීම ලැබිලා තියෙන්නේ. මගේ පසුබිම සමාජ විද්‍යාව වුණාට මට එක කාරණයක් මේකදී තව කියන්න ඕන. මම ඇත්තටම ළමා සාහිත්‍ය සම්බන්ධව පශ්චාත් උපාධියක් කරන්න ඉතාම කැමැත්තෙන් ඉඳලා මම විවිධ විශ්වවිද්‍යාල වලට කතා කරලා තියෙනවා ලංකාවේ. ගොඩක් අය හිතනවා ඒ පිටරට යන්න නැති කියලා. මම කිව්වා නෑ මට කතා කරන්න ඕන ලංකාවේ සන්දර්භය ගැන. ඒ නිසා මම ලංකාවේ විශ්වවිද්‍යාලයක් එක්ක වැඩ කරන්න තමයි කැමති කියලා. ඒ අනුව මම ඇත්තටම ලංකාවේ විශ්වවිද්‍යාල කීපයකම කතා කරලා බැලුවා මට මොකද්ද කරන්න පුළුවන් ඔපචුනිටි එක කියලා. නමුත් මේ හැමෝම කියන ඔයාට තියෙන්නේ සමාජ විද්‍යාව උපාධියන්නේ. ඒ නිසා ඔයාට මේ ළමා සාහිත්‍ය සහ අධ්‍යාපනය සම්බන්ධව පශ්චාත් උපාධියක් කරන්න මම ඒක හරිය ලොකු ලිමිටේෂන් එකක් විදිහට දකින්නේ. මොකද මේ අධ්‍යක්ීම් අවුරුදු 15ක අධ්‍යක්ීම් වගේ දෙයක් එක්ක පශ්චාත් උපාධියක් කරොත් මම හිතනවා ඒක අධ්‍යාපන ශාස්ත්‍රයට ලොකු උදව්වක් වෙයි. එහෙම නැතුව කවුරුත් මොකුත් නොකර ඉඳලා එයාට නිකන් අර මූලික උපාධියක් විතරක් ඒ විෂයෙන් තියෙන කෙනෙක් පශ්චාත් උපාධියක් කරනවට වඩා කියලා. නමුත් එවැනි ලිමිටේෂන්ස් තියෙනවා ලංකාවේ ළමා සාහිත්‍ය පිළිබඳ ඉගෙන ගන්න. මොකද ළමා සාහිත්‍ය පිළිබඳ උගන්වන ආයතන නැතිම තරම් එකම ආයතනයක් විතරක් මම දන්නවා කොළඹ විශ්වවිද්‍යාලයේ අපි ඒකට කියන්නේ නිලීස් එක කියලා. පුස්තකාල සහ තොරතුරු තාක්ෂණ ආයතන හැරි මොකක් හරි එකට කියන්නේ. ඒ නිලීස් එකේ යම් කිසි ප්‍රමාණයකට ළමා සාහිත්‍ය පිළිබඳ න්‍යායාත්මක ඉගැන්වීමක් කරනවා. ඒ හැර ලංකාවේ පිළිබඳ ඉගෙන ගන්න දැනකුත් නැහැ. ඉතින් මගේ අත්දැකීම් සහ ඉගෙනීම් ඔක්කොම තියෙන්නේ විවිධ සම්මන්ත්‍රණ වැඩමුළු සහ විවිධ පුද්ගලයන් හමු වෙලා ලෝකේ පුරාම.
හොඳයි මන්දන ඔබ සෑනවින් දීර්ඝ විස්තරයක් ලබා දුන්නා ඔබට මේ සම්බන්ධයෙන් තියෙන පරිචයත් එක්ක මම හිතන්නේ නුවන් අපිත් එක්ක ඉන්නවා අපි ගීතයකට යමු නුවන් මම හිතන්නේ ඔන්න ඔබට එක්තරා විදියක පොඩි අදහසක් ගන්න වෙනවා දැන් ඔබටත් මේ ළමා සාහිත්‍යය පිළිබඳව යම් අදහසක් තියෙනවා නම් ඉදිරියේදී යන්න ලංකාවේ නෙමෙයි දැන් ලංකාවෙන් එපිටට ගිහිල්ලා තමයි ඒ ගැන යම් හැදෑරීමක් කරන්න වෙන්නේ මොකද මේ මොහොත වෙනතින් තාම ළමා සාහිත්‍යය පිළිබඳව පශ්චාත් උපාධි පාඨමාලාවක් කරන්න තරම් විද්‍යායතනයක් ලංකාවේ නැහැ ඔන්න බලධාරීන් ආරම්භ මේ අහගෙන ඉන්නවා නම් මේ වෙනුවෙන් යමක් කරන්න ඔබට අවස්ථාව තියෙනවා නම් ඒක කරන්න මොකද අර කිව්වත් වගේ හොඳම දේ දරුවන්ට නම් දරුවන්ට හොඳ දේ දෙන්න ඒ දේවල් අපි නිර්මාණය කරගන්න ඕනේ ඒ නිසා එහෙම හොඳ දේවල් දෙන්න පුළුවන් උදේ නිර්මාණය කිරීම පළමු වටනවා අපි ඒ ගැන කතා කරමු තවදුරටත් මහේෂ් පතිරත්න සමග නුවන් චතුරංග අද ශනිදා කරලියේ බබාගේ මුහුණ වාගේ මේ මල් සේරම හරි ලස්සනයි දැක්කම ඉඹින්න හිතනවා ඒකයි මල් සුඹලා මම ඉගිලෙන්නේ බඩගිනි වෙනකොට සමනල අපි මල් පැණි විතරයි බොන්නේ බඩගිනි වෙනකොට සමනල අපි මල් පැණි විතරයි බොන්නේ අපේ සේරම මල් කුමරියෝ වලින් අපටයි හිනෙන්නේ මල්වල අයිතිය අපිටයි හරිනම් තවදන් නැද්ද වදේ මමයි මේ මලුයි පුංචි ඔයයි මිතුරන් මෙමු හොඳම වැඩේ සමගිය සතුට සරයි මල් පිපෙනාලොව හරි ලස්සනයි සාමය සමගිය සතුට සරයි අනුනගේ අයිතිය වලකනු හොඳ නෑ සාමය ලොව සතුටයි අනුනගේ අයිතිය වලකනු හොඳ නෑ සාමය ලොව අගයයි ශනිදා කරලිය වෙලා උදේ 8යි විනාඩි 38යි අද මහේෂ් පතිරත්න සමග නුවන් චතුරංග ඉන්නේ ඔවුන් දෙදෙනා අපි කරලියට කැඳාගෙන එන්නේ මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී හොඳම ළමා කෘතියට හිමි සාහිත්‍ය සම්මානය දිනාගන්නේ ඔවුන් ලස්සන ගමේ හපන්නු කෘතිය වෙනුවෙන් ඒ නිසා අපි ඒ ගැන තමයි මේ කතා කරමින් ඉන්නේ නුවන් ටිකක් අඩුවෙන් කතා කරන්නේ මොකද නුවන්ට මම කතා කරනකොට මම වැඩි කතා කරන්න කැමැති කෙනෙක් නෙවෙයි මම එහෙම ලොකු මේ දක්ෂකමක් තියෙන කෙනෙක් නෙවෙයි කියලා නමුත් මම අන්තිමේදී පොරොන්දු කරගත්ත කොහොමද කතා කරනවා කියලා. ඔන්න නුවන් දැන් කතා කරවන්න සූදානම් වෙන්නේ ඔබව. මේ දැන් යම් යම් මේ කතාවේ එන චරිත අවස්ථාවන් නිරූපණය කරද්දී
දැන් වර්ණ සංයෝජනය කියන එකත් අතිශය වැදගත්නේ. දරුවන්ට වර්ණ සංයෝජනය කරන්න කිව්වොත් දැන් සාමාන්‍යයෙන් ඔය අධ්‍යාපන මනෝවිද්‍යාව වගේ ළමා මනෝවිද්‍යාව වගේ කරනකොට දරුවෙක්ට චිත්‍රයක් අඳින්න දුන්නම ඒ චිත්‍රයේ ඇඳලා තියෙන විදිහ, ඒ වගේම පාට කරලා තියෙන විදිහත් එක්ක දරුවා හිතන්නේ මොන විදිහටද කියන එක අඳුන ගන්නවා. දැන් ඒ වගේ දරුවන්ට දෙයක් දෙනකොටත් පාට, රේඛාවන්, චිත්‍ර මේ වගේ දේවල් අඳිද්දී මොන විදිහටද ඔබ සැලකිලිමත් උනේ? ඇත්තටම මේ වර්ණ භාවිත කරන ගොඩක් මේ සැලකිලිමත් වෙන්න ඕනේ වුණා. එතකොට අර ගොඩක් ළමයින්ට දැන්න වර්ණ සෙට් එකක් තියෙනවානේ. මේ ළමයි කැමති අන්න ඒවත් එක පාවිච්චි කරලා ගොඩනගන්න උත්සාහ කරා ගොඩක් වෙලාවට. ඒකට මේ මහේෂ් මහත්තයාගේ සමහර වර්ක්ෂොප් වල හම්බුන දැනුමත් ඒකට ගොඩක් වැදගත් වුණා. ඒ වගේ මේ මනෝවිද්‍යාත්මක කරුණක් ඇති කියන්නේ ළමයින් තෝරගන්න පාට ඒවත් ගොඩක් වෙලාට එකතු කරගෙන මේ චිත්‍ර කොට නැගුවා. දැන් සාමාන්‍යයෙන් ඔය දරුවන්ව ආකර්ෂණය කරගන්න නැත්නම් දරුවන්ගේ කෙලිම ඇදගන්න, සිත් ඇදගන්න මුලින්ම ඇහැ යන්න එහෙම තද වර්ණ භාවිත කරද්ද සහ මේ චිත්‍ර ගොඩනගද්දී රේඛාවන් වගේ දේවල් නිර්මාණය කරද්දී ඒ ගැන හිතුවද? මම හිතන්නේ මහේෂ්ලත් මේකට සම්මුඛ වෙන්න පුළුවන්. දෙදෙනාම එකතු උත්තරයක් දෙනවා නම් වඩා හොඳ. ඔව්. ඒක නේද ගොඩක් අර එළිය අඳුර කියන එක ගොඩක් පෙන්වන්න ඕනේ වුණා. ඒ කියන්නේ පාටත් එක්ක එයා භාවිත වුණා ගොඩක් වෙලාවට. මහේෂ් මේ ඇත්තටම මේ ඔබේ අවස්ථාව. නුවන් අපි කතා කරනකොට ඉතාම වැදගත් ළමා සාහිත්‍ය චිත්‍රවල කතා කරන දෙයක් තමයි චිත්‍රවලින් හැඟීමක් දෙන්න ඕන කියන එක. චිත්‍ර කියන්නේ අලංකරණය සඳහා තියෙන දෙයක් නෙමෙයි, චිත්‍රවලින් හැඟීමක් දෙන්න ඕන කියලා. එතකොට මේ වර්ණ කියන්නේ මේ හැඟීමක් දෙන්න තියෙන ප්‍රධානම මාධ්‍යයක්. දැන් ඔබ කිව්වා වගේ හැඩතල කොහොමද ලයින්ස් තියෙන්නේ ඒවත් බලපානවා, සහ අපි බලන අර පර්ස්පෙක්ටිව් එක ඒක ඔක්කොම බලපානවා. නමුත් වර්ණ තමයි අපිට ගේන. දැන් උදාහරණයක් විදිහට මේ පොතේ කිව්වොත් ඔබට පෙනෙයි පළවෙනි පොතේ මුල් භාගය ඉතාම මේ ආලෝකමත් බ්‍රයිට්, ගොඩාක් ග්‍රීන් වගේ කියන්නේ ගොඩාක් වර්ණවත් මේ කියන්නේ හොඳ බ්‍රයිට්නස් එකක් තියෙනවා. පොතේ මැදට යද්දී කලර් පැලට් එක ඩාර්ක් වෙලා තියෙනවා, කියන්නේ පොඩි අඳුරු ස්වභාවයක් ගන්නවා. ඊට පස්සේ කතාවේ අන්තිම වෙද්දී ආපහු මේ වර්ණ මේ බ්‍රයිට් වෙලා තියෙනවා. දැන් එතකොට මේ කතාවේ තියෙන්නේ තේමාවත් ඒක. ඒ කියන්නේ මේ දරුවන්ගේ ජීවිත, දරුවන්ගේ අත්දැකීම කතාව මුලදී ඊටාම දීප්තිමත්. සතුටින් ඉන්නවා, සම්මාන ලැබෙනවා, ගස් වවනවා, ගම, යාළුවෝ. ඊට පස්සේ මෙයාලා යනවා එයාලා විශ්වාස කරන අඳුරු පරිච්ඡේදයකට. ඒ තමයි මේ ගස් කොළන් නැති, හැඩි වෙච්ච අමුතුම පරිසරයකට කියන්නේ තමන්ගේ තැන කියලා විශ්වාස. ඒ යද්දි වර්ණ දැන් ඔබට පෙනේ මේ පොත ඇත්තටම දැක්කොත් වර්ණ වෙනස් වෙලා තියෙනවා. සමහර මගෙන් අහනවා ඇයි පොතේ සමහර තැන්වල ටිකක් කළු පාට වැඩි වගේද කියලා. ඒ කළු පාට වගේ වැඩි ගතිය පාවිච්චි කරලා තියෙන්නේ ඒ මනෝභාවයන්ගේ හැඟීම් වල තියෙන අඳුරු ස්වභාවය යම් ප්‍රමාණයකට පෙන්වන්න. එතකොට පොතේ දැන් වර්ණ සම්බන්ධව කියනකොට ඉතාම වැදගත් දෙයක් විදිහට පෙනේ දීප්තිමත්, අඳුරු, දීප්තිමත්. ඒ විදිහට තමයි මේක ගිහිලා තියෙන. මොකද අපි හිතනවා අර අපි මූලිකවම අපි කිව්වා වගේ දීප්තිමත් වර්ණ ඇද ගන්නවා, ඒ වගේ මූලික સિદ્ધාන්ත පාවිච්චි කරන ගමන්ම අපිට අවශ්‍ය කරන කාරණයක් තමයි විශේෂයෙන්ම පින්තූර පොත්වලදී, චිත්‍රවලදී මේ කොහොමද මේ ආලෝකය, ලයිටින් කියන එක පාවිච්චි කරන්නේ හැඟීම් දනවන්න. හැඟීම් කියන්නේ ආලෝකයේ පාලනය කිරීම හරහා කොහොමද හැඟීම් වල ස්වරූපය වෙනස් වෙන්නේ කියලා. එතකොට මේ පොත කියවනකොට චිත්‍ර බලන දෙයක් විතරක් නෙමේ, මේ බැලීම හරහා යම්කිසි හැඟීමක් ළමයාට ගන්න එකක් බවට පත් කරන්නත් අපිට මේ වර්ණ භාවිතයේදී කොහොමද මේ ලයිටින් පාවිච්චි කරන්නේ කියන එක අපිට වැදගත් වුණා. ඒකෙදි විශේෂයෙන්ම මේ වෙලාවේ කියන්න ඕන නුවන් පාවිච්චි කරන ටෙක්නික් එක. ඒ කියන්නේ එයා ඩිජිටල් ආටිස්ට් කෙනෙක්. ඇත්තටම නුවන්ව මම තෝරගත්තේ මුලින්ම මේ අපේ වැඩකට සම්බන්ධ කරගන්න තෝරගත්තේ මම නුවන් විශ්වවිද්‍යාලයේදී එයා වෝටර් කලර් ආටිස්ට් කෙනෙක් හින්දා. මොකද වෝටර් කලර් ආටිස්ට්ලා හරිම අඩුයි මේ වගේ වැඩ කරන. නමුත් එයා හිමීට ඩිජිටල් ආටිස්ට් කෙනෙක් වුණා. එතකොට
මම පෞද්ගලිකව ඒකට කැමති වුණෙත් නැහැ. මම එයාට ඒක කියලා තියෙනවා. නමුත් ක්‍රමයෙන් එයා ඒක තෝරගත්තා. එයා ඒකට ගියා. ඉතින් එයාගේ ඒ ඩිජිටල් ටෙක්නික් එකත් ගොඩාක් උපකාර වුණා අපිට මේ වර්ණවල තියෙන විවිධත්වය, විශේෂයෙන්ම හැඟීම් වලට මේ වර්ණවල තියෙන විවිධත්වය කියන කාරණය පෙන්වන්න. එතකොට ඒ නුවන් කරපු ඒ විශිෂ්ට කාර්යභාරය නිසා තමයි මේක බලන කෙනෙකුට, මේ පොත විශේෂයෙන්ම බලන කෙනෙකුට මේ හැඟීම දැනෙන. එයාලට තේරෙනවා මේ නගරයට ගිහිල්ලා අනේ පව් මේ ළමයි අසරණ වෙලා වගේ හැඟීමක් දැනෙනවා මේ පොත බලද්දි මගදී. ඒ දැනෙන්න හේතුව තමයි එයා ඒ වගේ ඊටාම මේ විශිෂ්ට විදියට ඒ වර්ණ කොහොමද ආලෝකය කියන සංකල්පය ඇතුළේ වර්ණ පාවිච්චි කරන්නේ කියන එක පිළිබඳ හොඳ උදාහරණයක් අපිට දීලා තියෙන නිසා. ඒ වගේම දැන් පොතේත් අර වෝට කල ගතිය ගොඩක් ගන්න උත්සාහ කරලා තියෙනවා මම හිතන. ඒකට පේන ඇති මේ ඒ කියන්නේ ෂයින් එක අඩුයි. ඒ වගේම ටවුන් එකට යද්දි වෙන පාට සෙට් එකක් තියෙන්නේ. ගමේ ඉද්දි ගමේ අඳිද්දි වෙන පාට සෙට් එකක් පාවිච්චි කරේ. අර අඳුරු කියන ගතිය අර ටවුන් එකේ ගොඩක් පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා. මහේෂ් කොහොමද කතාවේ තේමාවත් එක්ක දැන් මේ ලස්සන ගමේ හපන්නුනේ ගමේ ඉඳලා නගරයට එන දරුවෝ පිරිසක් ගැන කතාවේ තියෙන මේ තේමාවත් එක්ක කොහොමද මේ වර්ණය ගැලපුවේ සහ මේ කතාව මොන දෙසටද යන්නේ? ඇත්තටම මම කතාව ටිකක් සරලව කිව්වොත් මෙහෙමයි. දැන් මේ ගමක ළමයි දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්න නිමුන්නු. මේ දෙන්න නිමුන්නු කියන එකට ප්‍රධානම හේතුවක් අත්තේ අපි දන්නවා ළමා සාහිත්‍ය මේ දවස්වල තියෙන ප්‍රධාන සංවාදයක් තමයි මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ කියන්නේ කොහොමද ජෙන්ඩර් බැලන්ස් එකක් ගේන්නේ කියලා. එතකොට අපි හිතුවා මේ කතාව ගෑනු සහ පිරිමි ළමයි දෙකොල්ලටම ඊටාම සමීපව මේ ඇප්ලයි වෙන්න ඕන නම් අපි චරිත දෙකක් ඒක අනිවාර්ය නැහැ. සමහර ලාවට අපිට පුළුවන් පිරිමි ළමයිගේ චරිතයක් දාලා ඒ කතාවම ගැහැණු ළමයෙක්ට ආකර්ෂණය වෙන විදිහට එන්න. නමුත් දැන් ලෝකෙත් ගොඩාක් ප්‍රකාශන කර්මාන්තවල මේ ගර්ල්ස් බුක්ස් බොයිස් බුක්ස් කියලා වෙනම જાතියක් තියෙනවා. ඒකට ගැහැණු ළමයි එවැනි පොත් කියනවා, පිරිමි ළමයි මෙවැනි පොත් කියනවා කියන එක. ඉතින් අපිට ඕනුණා එවැනි තත්ත්වයකට නොයා කොහොමද මේ දෙගොල්ලටම කියවන්න පුළුවන්, එහෙම නැත්නම් දෙගොල්ලටම ඇප්ලයි වෙන්න පුළුවන් එකක් අවශ්‍ය නිසා අපි චරිත දෙකක් ගත්තා. මේ දෙන්න නිමුන්නු. අපි කියන්නේ මේ දෙන්න නිමුන්නු. ඒ විතරක් නෙමෙයි මේ දෙන්න ගෙවතු වගාවට හපන්නු. එතකොට ගමක ජීවත් වෙන පවුලක්. මේ පවුලේ මේ දෙන්න ගමේ තමන්ගේ ගෙදර පොඩි මල් ටිකක් වවලා අර එහෙම ලස්සනට තියාගෙන ඉන්නවා. මොකද ඒ ගමේ තියෙන චූටි සම්මානයක්. ඒ සම්මානේ තමයි හොඳම ළමා ගෙවත්. ඒ කියන්නේ ඒ අවුරුද්ද අන්තිමට එයාලගේ අර තියෙන අර මේ සමිතිය වගේ එකකදී හොඳම ළමා ගෙවත්ත කරපු අයට සම්මානයක් දෙනවා. එතකොට මේ නිමුන්නු දෙන්න තමයි මේක අවුරුදු 2ක කාලයක් දිනන්නේ. එතකොට මෙයාලා ඊට පස්සේ අම්මට මෙතනදිත් අපි මේකයි මම කියන්නේ අර පින්තූර පොතක තියෙන ට්විස්ට් කියලා. එතකොට මේකෙදි අපි පෙන්නන අම්මට හම්බෙනවා ප්‍රොමෝෂන් එකක්. හම්බෙලා එයාට නගරයට යනවා. මේ අම්මට ප්‍රොමෝෂන් එකක් හම්බෙනවා කියන එකෙන් අපි ඇත්තටම ආපහු අපිට ඕනුණා මේ ජෙන්ඩර් පර්ස්පෙක්ටිව් එක ගේන්න. මොකද අපි දන්නවා හැම කතාවකම තාත්තට තමයි ප්‍රොමෝෂන් හම්බෙන්නේ. තාත්තා තමයි වැඩ කරන්නේ වගේ රස්සාවක් කරන්න වගේ ගතියක් අපි පොඩි ස්ටීරියෝටයිප් එකක් දකින්න නිසා අපිට ඕනුණා ඒක වෙනස් කරන්න. එතකොට අම්මට හම්බෙලා ප්‍රොමෝෂන් එකක් අම්මට නගරයට එන්න වෙනවා. එතකොට ඒ අනුව ළමයිනුත් තමන්ගේ බඩු ටික අරන් එනවා නගරයට. මේ ආපුවාම මෙයාලට ඉන්න වෙන්නේ නාගරික නිවාස සංකීර්ණය. අපි කියන අර ස්කීම් එකක් කියලා මේ ස්කීම් එක තමයි ඉන්න වෙන්නේ. එතකොට මේ ස්කීම් වල තියෙන ගෙවල් ගොඩක් වෙලාවට ඒ පුද්ගලයන්ට අයිති නෑ. ඒවා తాවකාලිකව ඉන්න වගේ හේතු නිසා මේවා ඊටාම අඩුවෙන් තමයි බලා හදාගෙන මේ අලුත් වැඩියා කරගෙන ඉන්නේ. ඉතින් මේකට ආවට පස්සේ මේ ළමයින්ට මේක දැකලා අර යාලා හිටපු තැන ඉඳන් හරිම මානසිකව යාලා කල්පනා කරලා මොනවද කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ යාලා තීරණය කරනවා කමන්නේ අපි අනිත් ඒවා ගැන හිතන්නේ නැතුව අපේ ගෙදර චූටියට අපි මොනවා හරි කරමු කියලා ගෙදර මල් ටිකක් ස්ටෝප්පුවේ තියාගන්නවා. අර කණු වල මල් ගස් ටිකක් එල්ලලා යාලා තමන්ගේ ගෙදර ලස්සන කරගන්න හදනවා. ඊට පස්සේ අපි දකිනවා අල්ලපු ගෙදර ඉන්න තව ළමෙක් එනවා. ඒ ළමයාත් ඇත්තටම මේවා හරි විශේෂයි. ඒ ළමයා එන්නේ මේ කිහිලිකරුවකින්. එතකොට මේ කිහිලිකරුවකින් එන ආබාධිත දරුවෙක්. මේ ළමයාගේ නම කරීම්. කරීම් කියන එකෙන් අපි නම දීපු එකෙන් අපි අදහස් කරා අපිට ඕන වුණා පොඩ්ඩක් අර සංහිඳියාව කියන එක සම්බන්ධව අදහසක් ගෙන කෙනා. ඔයාට ඉන්න පුළුවන් අසල්වැසියෙක් මෙවැනි පරිසරයක වෙනත් ආගමකට අයිති. එහෙම නැත්නම් වෙනත් සංස්කෘතියකට අයිති. එතකොට මේ චරිත ලොකු කාර්යභාරයක් කතන්දරේ කරන්නේ. නමුත් ආබාධිත දරුවෙක් වෙනස් ආගමකට සංස්කෘතියකට අයිති දරුවෙක් මේ කතාව තුළට ගෙන එහෙම හරහා අපි කතාවේ මූලික තේමාවට පිටින් ගිය යම් චූටි අරමුණුත් සාක්ෂාත් කරගන්න උත්සාහ කරනවා. එතකොට ඒ කරීමුත් ඇවිල්ලා කියනවා අනේ මාත් හරි ආසයි මේ මල් ගස් සවන්න මම කවදාවත් හිතුවේ නෑ නේ කිව්වම ඊට පස්සේ මේ කට්ටිය එකතු වෙලා එයාලගේ ගේ ලස්සන කරපුවාම අහල පහල මිනිස්සු බලනවා යකෝ මේ අලුතෙන් ආපු පවුල මේ මොනවද මේ කරන්නේ අපිත් මොනවා හරි කරන්න ඕන කියලා අනිත් කට්ටියත් ගෙවල් වල තීන්ත ගාලා අර මේ කරලා
ටික කාලයක් ගියාම ඊළඟ අපි පෙන්නනවා ඊළඟ වැහි කාලේ එනකොට මේ ගමේ හැමෝම තම තමන්ගේ ගෙවල් ලස්සන කරගෙන ඒ පරිසරය සම්පූර්ණ වෙනස් පරිසරයක් බවට පත් වෙනවා. ඉතින් මේකේ තියෙන්නේ ඇත්තටම පරිසරය වෙනස් වීමක්. මේ පරිසරය වෙනස් වීම පෙන්වන්න පුළුවන් ප්‍රධානතම මෙවලම තමයි ඇත්තටම වර්ණ. ඒ නිසා මේ තේමාව ඉදිරිපත් කරද්දිත් විශේෂයෙන්ම ගහකොළ මල් පරිසරය මේ වගේ දේවල් හැම දෙයක්ම මේ වර්ණත් එක්ක බැඳිලා තියෙන නිසා මම හිතන්නේ මේ කතාවේ තේමාව ඉදිරිපත් කරද්දී වර්ණවල කාර්යභාරය ඊටාම වැඩි. ඒ නිසා තමයි මම හිතන්නේ මේ කතාව අර බලන අය කියන්නේ හරි ලස්සන චිත්‍ර. ගොඩක් අය මේ ඇත්තටම කතාව ගැන කියනකොට හැමෝම කතා කරන්නේ චිත්‍ර ගැන. හරි ලස්සන චිත්‍ර, මේ කතාවේ චිත්‍ර හරි හොඳයි, මේ හොඳට පැහැදිලි වගේ කතා ගොඩාක් අය මට කියලා තියෙනවා. මම හිතන්නේ ඒකට හේතුව මේ වර්ණ සංකල්පය සහ කතාවේ තේමාව කියන්නට මේ වර්ණ පාවිච්චි කරද්දී නුවන් දක්වපු දක්ෂතාවය. හොඳයි. අපි මේ කතාව සහ මේ තේමාව ගැන තව බොහෝ දේවල් අපිට කතා බහ කළ යුතු තියෙනවා. අපි මේ ගීතෙන් අනතුරු ගැන කතා කරමු. නුවන් චතුරංග සමග මහේෂ් පතිරත්න එක්ක අපි මේ ශනිදා කරලි කතා කරමින් ඉන්නේ. මේවර සාහිත්‍ය සම්මානයේ හොඳම සාහිත්‍ය කෘතිය ළමාංශයෙන් ලබාගත්තේ ලස්සන ගමේ හපන්න කෘතිය. ශනිදා කරලිය. අපි අද ශනිදා කරලියෙන් කතා කරමින් ඉන්නේ ලස්සන ගමේ හපන්නු කෘතිය. මේවර සාහිත්‍ය සම්මාන උළෙලේදී හොඳම ළමා කෘතියට හිමි සම්මානය දිනාගත්තා. එහිදී සම්මානයට පාත්‍ර වුණේ මහේෂ් පතිරත්න. හැබැයි එහි චිත්‍ර නිර්මාණ ශිල්පියා නුවන් චතුරංග. ඉතින් මේ සියලු දෙනත් එක්ක මේ දෙදෙනත් එක්ක තමයි අද අපි මේ ශනිදා කරලි වැඩ කටයුතු කරමින් යන්නේ. මහේෂ් මේ අපි කෘතියට අදාළ දේවල් මුල් පැයදී කතා කරපු නිසාම මට හිතුණා මේ පොඩක් ඔබේ ළමා කාලයටත් ගියොත් හොඳයි කියලා. නුවණුත් ඉන්නවා මේ මොහොතේ.
ඇත්තටම මේ මහේෂ් ඔබ පොඩි කාලේ දැන් ඔබට මේ සම්බන්ධයෙන් වන පරිචය පිළිබඳව ඔබ පහුගිය අවස්ථාවේදී සඳහන් කරපු නිසාම පුංචි කාලේ ඔබ සාමාන්‍යයෙන් කුමාරතුංග මුනිදාසයන් සිබිල් වෙත්තසිංහ මේ වගේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ පරිහරණය කරපු කෙනෙක්ද? ඒවා පුංචි කාලේ කියවපු කෙනෙක්ද? අර ඔබ කිව්වා වගේ ඒ කවි ගායනා කරපු කෙනෙක්ද ඔබ? නුවන්ටත් ওই ප්‍රශ්නේ මෙනවා අපි මහේෂ්ගෙන් පටන් ගමු. ඔව් මට අපිට ඇත්තටම මතක කාලේ මම කුමාරතුංග මුනිදාස පිළිබඳ මට එච්චර මතකයක් නැහැ. මොකද මේ කුමාරතුංග මුනිදාසගේ ඇත්තටම අර හෙළ භාෂාව නිසා සමහරවිට මට හිතෙන්නේ කුමාරතුංග මුනිදාසව පොඩි කාලේ අපිට මිස් වුණා කියලා. නමුත් මට මතකයි එක කාලෙක මම මේ මඩොල් දුව වගේ පොතක් කියවනවා. කියන්නේ මඩොල් දුව වගේ පොතක් තමයි මට මතක ඒ කාලේ ළමා සාහිත්‍ය කෘතියක් විදියට කියන්නේ අපි ඒකට කියන අර ළමා නවකතාවක් වගේ කියවුවා වගේ. නමුත් ඇත්තටම අපි පුංචි කාලේ අපි ගොඩාක් අය වුණා වගේ මේ අර රුසියානු සාහිත්‍ය ආවා. ඊටාම මේ පොඩි මිල ගණන් වලට මට මතකයි අපේ ගමේ තිබිච්ච ප්‍රජාශාලාවේ ඉතා විශාල මේ රුසියානු පොත් වෙළඳ පොලක් තිබ්බා. 750 පොත් හරි මේ ඒ වගේ මේ මම හිතන්නේ වැඩිපුරම ළමා සාහිත්‍ය විදිහට අපිට ඒ අවස්ථාවේ කියවන්න හම්බුනේ රුසියානු ළමා සාහිත්‍ය චූටි පොත්. අදටත් එවැනි සමහර කතා සම්බන්ධව මතකයක් තියෙනවා. නමුත් ලාංකික ළමා සාහිත්‍ය සම්බන්ධව මම පොඩි කාලේ කියවන්න හම්බුනේ ඇත්තටම පත්තර වල සමහර තිබිච්ච චූටි කතා, විශේෂයෙන්ම අපි කියන්නේ චිත්‍ර කතා වගේ තිබිච්ච දේවල් මට මතකයක් තියෙනවා. පීපීඑල් උදේ සමරවීර ඇඳපුවේ මල් මාමා වගේ කතා. ඊට අමතරව ඇත්තටම අපේ ගෙදර හිටියා මේ කියන්නේ විවිධ කියන්නේ උඩ පන්ති වල ඉගෙනගත්ත මේ ඥාති සහෝදර සහෝදරියෝ. මට මතකයි මේ පුංචි කාලේ මම එයාලගේ අර පෙළ පොත්වල තිබිච්ච යම් චූටි කතා ඉස්සර අර මේ අපේ භාෂා පෙළ පොත් තියෙනවා පොඩි කතා. එතකොට ඒ කාලේ මට මතකයි රොබින්සන් ක්‍රූසෝ වගේ කතාවකුත් මම කියෙව්වා මේ පෙළ පොතක තිබිච්ච කොටසක් විදියට. නමුත් ඇත්තටම මගේ පුංචි කාලේ කියවීමේ රුචිය සහ කියවීමේ දේවල් ගොඩාක් බැඳිලා තිබ්බේ අපේ ගමේ තිබුණා සැලොන් දෙකක්, බබර් සාප්පු දෙකක්. මේ දෙකට ගත්තා මේ සියලුම චිත්‍ර කතා පත්තර. මේක සිකුරාදාට එනවා. මම අනිවාර්යයෙන්ම ගිහිල්ලා කියන ළමා සාහිත්‍ය විතරක්ම නෙමේ මට බලපෑවේ විවිධ අනිත් සාහිත්‍යයත් බලපෑවා. නමුත් ළමා සාහිත්‍ය විදියට ගත්තම රුසියානු සාහිත්‍ය ගොඩාක් බලපෑවා කියලා තමයි මට මතක. දැන් ඔය රුසියානු සාහිත්‍ය කියලා කිව්වම මහේෂ් ගොඩක් දෙනෙක් එක අර්ථ දෙනවා. හරි මේ අපි ඒක පසුව කතා කරමු. මේ නුවන්ට මොකක්ද මේ මම හිතන්නේ ඔබ ඊට වැඩිය ලාබාල කෙනෙක් හැටියට ඔබට මොන වගේ දේවල්ද නුවන් ඔබේ ළම දැන් ඔබ විශ්වවිද්‍යාල අධ්‍යයනයේ ඉන්න කෙනෙක් හැටියට ඔබේ ළමා කාලේද ඔබ මොනවද කියවපු? ඔබ චිත්‍ර අඳින්න ඔබව යම් විදිහකින් පොළඹවපු එහෙම නිර්මාණ තියෙනවද? ඔව් මේ ඇත්තටම මේ පොඩි කාලේදී සාහිත්‍ය විෂයට ඒ තරම් ආසාවක් තිබ්බේ නැහැ මට. ඒ වුණාට මේ අද ඒ ලෙවල් වලට එද්දි තමයි අර සාහිත්‍යයේ තියෙන වටිනාකම තේරෙන්න ගත්තේ. මේ ඇත්තටම කොහොමද ඔය ආසාව ඇති වුනේ? මම කියන්නේ කියවන්න හරි විඳින්න හරි අඳින්න හරි. ඒ කියන්නේ පුංචි කාලේදී කියන කියවන්න එහෙම වැඩි රුචියක් තිබ්බේ නැහැ. ඒ වුණාට ඒ ලෙවල් වලට ආවට පස්සේ මේ එතකොට අර සාහිත්‍ය කියන විෂයට පොඩ්ඩ ආසාවක් ආවා. ඒ වුණාට මේ එතකොට පොඩි පොත් එහෙම කිය වුණාට අර චිත්‍ර දැක්ක කියන පිටරට කට්ටි කරපු පොත් එහෙම කතන්දර පොත් අන්න ඒවා දැක්කම මේ ආසාවක් ආවා. ඒ කියන්නේ මේ විදිහට අඳින්න ඕනේ, මේ විදිහට තෝරගන්න ඕනේ කියලා. ඒ වගේ තමයි කියන්නේ අර චිත්‍ර වලට පෙළුනේ අඳින්න. හොඳයි. අපි ඒක ලංකාව වුණත් මම දැක්කත් නෑ මේ ගොඩක් ඩීටේල් තියෙන චිත්‍ර තියෙන පොත්. ඒකින්ද මම හිතුවා මේ වගේ අඳින්න ඕනේ කියලා. කියන්නේ පිටරට තියෙන පොත් දැකලා ගොඩක් එතනදී විශේෂ විච පොත් ජාතියක් තිබ්බද නුවන් ඔබට? මට නම් මතක නෑ ශිල්පීන්ගේ. ඒ වගේ ඒ කියන්නේ මම තෝරගත්ත ගොඩක් පොත් වගේ කියන්නේ ගොඩක් ඩීටේල් එක්ක යන. හොඳයි. මහේෂ් දැන් ඔබ අතර මේ ළමා චිත්‍ර පිළිබඳව නැත්නම් මේ ළමා කතාන්දර පිළිබඳව ඔබ යම් විශේෂ කැමැත්තක් උනන්දුවක් තිබෙන නිසාම මම ඔබෙන් අහන්නේ සාමාන්‍යයෙන් අපේ දරුවන්
ගැන කියද්දී ඔය කියන ඔවුන්ගේ හිත හරියට මේ සුදු පාට චිත්‍රයක් වගේ සුදු පාට කොලයක් වගේ. ඒකෙදි විවිධ දේවල් මතු කරන්න පුළුවන්. විවිධ දේවල් අඳින්න පුළුවන්. විවිධ වර්ණ ගන්න පුළුවන්. ඒ වර්ණ ගාන්නේ හෝ අඳින්නේ හෝ බාහිරින් ලැබෙන දේවල් එක්ක. ඒකෙන් අදහස් වෙන්නේම හරි පිරිසිදු චිත්‍රයකට විවිධ දේවල් විවිධ අර්ථ එකතු කරන්න පුළුවන්. ඒ නිසා මේ ඔබ දරුවන් පිළිබඳව කතා කරද්දී ඔවුන්ගේ සිතීම මන්ද මේ කාලේ නම් අපිට ගුවන්විදුලි අහන්න තිබ්බා පොතපත කියවන්න තිබ්බා. හැබැයි දැන් ඊට වැඩිය වෙනස් මුහුණුවරක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ කාලෙත් එක්ක ඩිජිටල් කරණය කියන එක සහ මේ තාක්ෂණකරණය කියන එක බොහොම වේගයෙන් සිද්ධ වෙනවා. අද සමහර දරුවන්ට කවන්නේ ජංගම දුරකථනයේ පෙන්නලා මොනවක් හරි කාටුන් එකක් යන එක. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් මේ තත්වයන් එක්ක කොහොමද මේ කියවීමට තියෙන අඩු බවක් වගේ එකක් අපිට තේරෙනවා. මොකද හැමතිස්සෙම දැන් ඔන්ලයින් තමයි. හැමදේම ඔන්ලයින් තමයි මම හිතන්නේ දරුවෝ බිහි කරන එක ඇරෙන්න අනිත් හැමදේම දැන් ඔන්ලයින් තමයි මේ සිද්ධ වෙගෙන යන්නේ. ඒ නිසා මේවත් එක්ක පරිකල්පනය කියන එක දියුණු කරන්නේ කොහොමද? කියවීම කියන එකෙන් වැඩිහිටි උදවිය දැන් ටික ඈත් වීගෙන යනවා වගේ එකක් අපිට දැනෙනවා. මේ ඔන්ලයින් කරණය වීගෙන යන නිසා දරුවෝ පුංචි කාලේ ඉඳන් මේ ඔන්ලයින් කරණය වීම මේ ඔබ ඉදිරිපත් කරන පොතපත මේවා ගැන ඔබට මොකද තියෙන? ඔබ ලෝකේ පුරා වැඩ කරන කෙනෙක් හැටියට. ඇත්තටම මේක යම් කිසි මට්ටමකට අවාසනාවන්ත ඔන්ලයින් වීම නෙමේ පොදුවේ තමන් කියවන්නේ ඔන්ලයින්ද එහෙම නැත්නම් ෆිසිකල් පොතක්ද කියන එක එච්චර ලොකු ගැටලුවක් නැහැ. මොකද ළමයාගේ සාමාන්‍ය මානසික වර්ධනයේ ස්වභාවය මේ මතු පිට වෙනස් වීම වලට සාපේක්ෂව වෙනස් වෙලා තියෙනවා කියලා ලෝකේ එහෙම ප්‍රධාන කරපු පරීක්ෂණ පෙන්වන්නේ නැහැ. මේකෙදි මට ඇත්තටම වැදගත් කාරණා දෙක තුනක් කියන්න ඕන. එකක් තමයි ඇත්තටම අපේ අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය වීමේදී දක්වපු යම් දුර්වලතා අපි මේ තත්ත්වයට පත් වෙන්න හේතු වුණා කියලා තමයි මට විශ්වාස වෙන්නේ. මොකද දැන් අවුරුදු 50කට 60කට පස්සට ගිහිල්ලා ලෝකේ විවිධ රටවල් දිහා අප බලපුවාම අපට පේනවා මේ හැම රටකම තිබිච්ච ප්‍රධාන අධ්‍යාපනය පිළිබඳ සංකල්පවල ස්වභාවය එක වගේ. කියන්නේ పూర్ව තාක්ෂණ යුගය, කියන්නේ పూర్ව අන්තර්ජාල යුගය. එහෙම නැත්නම් ඉන්ටර්නෙට් සහ පරිගණකය කියන දේවල් සුලභ වෙන්න පෙර යුගයේ බොහෝ අධ්‍යාපනය විශේෂයෙන්ම ප්‍රාථමික අධ්‍යාපනය සහ ද්විතීක අධ්‍යාපනය වගේ දේවල් ගොඩනැගිලා තිබුණේ කියන්නේ කුසලතා කීපයක් මත පදනම් වෙලා. මේ කුසලතා අතරින් මතකය තබා ගැනීම කියන කුසලතාවය ඉතාම වැදගත් වුණා. මොකද ළමයෙක් මතක තියාගත්තේ නැත්නම් තමන් කියවන දේ ඒ රිසෝස් එක යට හම්බෙන්නේ නැත් දන්නේ. එතකොට තමන්ට ගෙදර ගේන්න බෑ. තමන්ට ටක් ගාලා මේ කොහේ හරි ටයිප් කරලා Google එකෙන් ටක් ගාලා දැනුම ලබා ගන්න බෑ. කොහේ හරි දැනුම කියවුවා නම් පුස්තකාලයක හරි ගුරුවරයෙක් කියපු දෙයක් හරි එයාට මතක තියාගන්න සිද්ධ වුණා. නමුත් අවුරුදු 50කට විතර කලින් මේක වෙනස් වුණා මේ තාක්ෂණයේ ඇතිවෙච්ච ප්‍රබෝධයත් එක්ක. ඒ අනුව විශේෂයෙන්ම අපි අද යම්කිසි දියුණු මට්ටමක කියන්නේ තාම ඒ ගමනේ ඉන්න රටවල් ගත්තාම ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව, සිංගප්පූරුව, දකුණු කොරියාව වගේ රටවල් ඉතාම මේ ප්‍රගතිශීලී වෙනස් වීමක් ගත්තා. ඒ තමයි දරුවන්ගේ කුසලතාවයන් වෙනස් කරන්න ඕන කියලා. ඒක තමයි අධ්‍යාපනයේ ගත්ත ප්‍රධානම වෙනස. ඒ අනුව එයාලා තීරණය කරා ඉදිරියේදී දරුවන්ට අවශ්‍ය වන්නේ මතක තබාගත් දක්ෂ දරුවෙක් කියන සංකල්පය නෙමේ, තමන්ට ලැබෙන තොරතුරු, බහුල තොරතුරු සහිත සමාජයක මේ තොරතුරු කියවලා මේ තොරතුරු තේරුම් අරගෙන මේ තොරතුරු ඉන්ටර්ප්‍රෙට් කරලා ඊට පස්සේ තමන්ට අවශ්‍ය විදිහට පාවිච්චි කරන්න පුළුවන් කුසලතාවය තමයි අවශ්‍ය කියලා. ඒ අනුව මේ මතක තියාගන්නවද විභාග ක්‍රම වෙනස් වුණා, උගන්වන ක්‍රම වෙනස් වුණා සහ මේ අනුව විශේෂයෙන්ම මේ රටවල මේකට ඇත්තටම යුරෝපියානු ඇමරිකානු උදාහරණත් මේ රටවල් ගත්තා. අරගෙන එයාලා කරපු ප්‍රධාන දෙයක් තමයි එයාලා උගන්වන්න පටන් ගත්තා කියවන්නේ කෙසේද කියලා. How to learn to read. ඒ කියන්නේ කියවන්නේ කෙසේද කියලා කියන්නේ පෙර පාසලේ ඉඳන් ප්‍රාථමික පාසලේදී එයාලගේ ප්‍රධානම දේ තමයි කියවන්නේ කොහොමද? කියවන්නේ කොහොමද? කියවද්දි වචන කියවන්නේ කොහොමද? අකුරු කියවන්නේ කොහොමද? කියවන දේ තේරුම් ගන්නේ මොකද්ද? මේකේ වාක්කෝෂය මොන වගේද? මේ අවබෝධ කරගන්නේ මොකද? අවබෝධ කරගන්නවා කියන එකට අපි දන්නවා මොලේ යම් ක්‍රියාකාරකම් සිද්ධ වෙන්න ඕනේ. අවබෝධය කියන එකට වෙන්න. ඒකට අපි කියන්නේ අත්‍තරම cognitive skill, meta cognitive skill කියලා. මේවා හැදෙන්න ඕන. එතකොට පොඩි කාලේ ඉඳන්ම මෙයාලට විශේෂම අවුරුදු
4ක වගේ කාලයක් තිස්සේ පෙර පාසලේ සිට දෙවන ශ්‍රේණිය වගේ වෙන කාලය දක්වා මේ හැම රටකටම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිද්ධ වුණා කියවන්නට පුරුදු කරනවා කියලා. මේ කියවන්නට පුරුදු කරනවා කියන එක මතු පිට අර්ථයෙන් ගන්න එපා. මොකද කියවන්න කිව්වා කියන එක ඉතාම ගැඹුරු මට්ටමකට යනවා. මේ ශබ්ද කියවීම, වචන කියවීම, අර්ථ කියවීම, පින්තූර කියවීම, ඒ වාර්තා නිරූපණය කිරීම මේ ඔක්කොම මේ සාක්ෂරතාවය හෝ කියවීම කියන නිර්වචනය පිට වෙනවා. මේ රටවල් මේ ක්‍රමය අනුගමනය කරන නිසා ළමයි ද්විතීක අධ්‍යාපනයට එහෙම නැත්නම් දෙවන ප්‍රාථමික අධ්‍යාපනය අවධියට යද්දී ඒ ළමයින්ට පුළුවන්කමක් ලැබෙනවා තමන් විසින්ම ඉගෙන ගන්න. එතකොට තමන් තොරතුරු කියවන්නේ පරිගණකයේද, තමන් තොරතුරු කියවන්නේ පොතකද, තමන් තොරතුරු කියවන්නේ පුස්තකාලයකද කියන එක වැදගත් නැහැ එච්චර. මොකද ළමයින්ට පුළුවන් තමන් කියවන දේ තේරුම් අරගෙන ඒක අවශ්‍ය විදිහට යොමු කරගන්න. සහ විශේෂයෙන්ම පුංචි කාලේ මේ රටවල දැනටත් විශේෂයෙන්ම දැන් අපි හිතනවා දැන් ඇමරිකාවේ වගේ රටවල ළමයි මේ තාක්ෂණික දියුණුව නිසා එයාලා මේ ඔන්ලයින්ම වැඩ කරනවා ඇති කියලා නැහැ. ඒ රටවල දෙමව්පියෝ, පොත් ප්‍රකාශකයෝ, පුස්තකාල පද්ධතීන් ඉතාම සවිඥානික තීරණයක් අරගෙන තියෙනවා මේ වයස් කාණ්ඩයේ ළමයින්ට අපි හඳුන්වා දෙන්නේ භෞතික පොත. ඒ කියන්නේ අර අපි print කරලා තියෙන පොත. ඒකට යාලා විවිධ පරීක්ෂණ කරලා හේතු අරහෙම ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ද්විතීක මට්ටමට යද්දී ළමයින්ට පුළුවන් තමන් කැමති මාධ්‍ය තෝරගන්න. මේ හේතුව නිසා අදටත් ඇමරිකාවේ පොත් පිළිබඳ අර මාකටිං රිසර්ච් කියවුවාම පේනවා පුංචි කාලේ ළමයින්ගේ පොත් තාම විකිනෙන්නේ අපි කියන printed පොත. ඉතින් මේ තාක්ෂණය වෙනස් වෙලා, ලෝකය වෙනස් වෙලා විවිධ දේවල් වුණාම අපේ අරමුණ අපි සාකච්ඡා කරනවා මේ ඩිජිටල් ළමයෙක් හදන එක. එහෙම නැත්නම් අර දැන් අලුතෙන්ම පාවිච්චි කරන වචනේ තමයි මේ 21st century skill කියලා. එතකොට මේ 21st century skill ගැන කතා කරනවා. මේ හැම දෙයකදීම මම දැකපු දෙයක් තමයි අපේ සමාජය විශේෂයෙන් අපි වගේ රටවල් වල කතා කරන්නේ ෆයිනල් ප්‍රොඩක්ට් එක. අපිට ඕන මෙන්න මේ වගේ ළමයෙක්. මෙන්න මෙයාට තියෙන්න ඕන මේ නිර්මාණශීලී හැකියාව, මෙයාට තියෙන්න ඕන විචාරණශීලී හැකියාව, මෙයාගේ sannivedana හොඳ වෙන්න ඕන. නමුත් මේ ළමයා හැදෙන්නේ කොහොමද? මේකට හදන්න අවශ්‍ය පසුබිම මේකට අවශ්‍ය බීජය කුමක්ද කියන එක පදනම් වෙලා තියෙන්නේ මේ අර මං කිව්ව ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු කොරියාව, සිංගප්පූරු වගේ අපි මේ ගොඩක් අහන රටවල් වල තියෙන මේ අවුරුදු 3 සිට 7 දක්වා කාලය තුල ඇති කරපු කියවීමේ පුරුද්ද නිසා, මේ කියවීමේ පුරුද්ද නිසා ඒ දරුවන්ගේ ජීවිත වෙනස් වෙලා තියෙනවා. ඒ දරුවා ඇත්තටම 21 වෙනි සියවසට අවශ්‍ය නිපුණතාවයන් ළඟා කරමින් ඉන්නවා. ඊට සාපේක්ෂව අපිට වෙලා තියෙන්නේ අපි හිතනවා 21 වෙනි සියවසේ පුරවැසියන් බිහි කරන්න හොඳම දේ තමයි අවුරුදු 3 දිම සමහරලාවට ඔන්ලයින් කියවන්න දෙන එක, කම්පියුටරේ පුරුදු කරන්න දෙන එක කියලා. කියන්නේ අධ්‍යාපනයේ දාර්ශනික භාවය, කියන්නේ philosophy of education කියන එකේ මම හිතන්නේ අපි අපේ ලොකු දුරස්ථභාවයක් තියෙනවා. මට හිතෙනවා ඉන්නේ සෑහෙන වෙනස් තැනක. ඒක පස්සේද ඉස්සරහද කියලා මට නිර්වචනය කරන්න ඕනේ. නමුත් ඊටාම වෙනස් තැනක. නමුත් අපි දන්නවා ගොඩාක් දෙනා විශේෂයෙන්ම මේ ඊටාම ජනප්‍රිය අපි දන්නවා ලංකාවේ ගොඩාක්, ඕස්ට්‍රේලියාවේ, නවසීලන්ත වගේ රටවලට යන්න ගොඩාක් උත්සාහ කරනකොට කියන්නේ මේ දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධව තියෙන වැදගත්කම. නමුත් ඒ රටවල තියෙන දේ තමයි පුංචි කාලේ දරුවන්ට පොතපත දීලා කියවන්න පුරුදු කරනවා. මේ කියවන්න පුරුදු කරන ඥානය හරහා එයා ඊළඟට යන්නේ මොන ප්ලැට්ෆෝම් එකකටද, ඔන්ලයින්ද කියවන්නේ. ඒ වගේ දේවල් වල තියෙන වටිනාකම අඩු වෙනවා. මොකද එයා දන්නවා කියවන්නේ කෙසේද සහ කියවා මා ලබා ගත යුතු ප්‍රයෝජනය කොහොමද කියලා. ඊට පස්සේ එයාලට උගන්වන්නේ, එයාලට කරන්නේ ඉගෙන ගන්නට ඉඩ දෙනවා. ගුරුවරයා අසයින්මන්ට් එකක් දුන්නාම පුතේ ගිහිල්ලා හොයාගෙන බලන්න කොහොමද ලෝකේ කාලගුණය වෙනස් වෙන්නේ කිව්වම දරුවෝ දන්නවා පුස්තකාලයකට ගිහිල්ලා පොතක් කියව ගන්න. කියවලා කොහොමද ඒකේ තොරතුරු ලියා ගන්න. මොකද ඒවා උගන්වලා තියෙන්නේ. නමුත් අපේ මොකද වෙන්නේ? අපේ දරුවන්ව පොඩි කාලේ ඉඳන්ම දැනුම කියන කාරණයට යොමු කරලා මොට්ට කරලා පහේ පන්තියෙන් හයේ පන්තියට ගියාම ටියුෂන් ගුරුවරයෙක් නැතුව මුකුත් කරගන්න බෑ. ඇත්තටම මේ ටියුෂන් ගුරුවරයා කියන කෙනාගේ කාර්යභාරය අනිත් රටවල ළමයි තමන් විසින්මයි කරගන්නේ. මොකද්ද ටියුෂන් ගුරුවරයාගේ කාර්යභාරය? ගුරුවරයා උගන්වන දෙයට
පිටට ගිහිල්ලා තව චුට්ටක් කරුණු හොයාගෙන තමන් දන්න ඥානය වැඩි කර ගැනීම. මේ කාර්යය දරුවන්ටම කරගන්න පුළුවන්. නමුත් අපේ ඒ ක්‍රමවේදය හරහා ළමයිව මොට්ට කිරීම තුලින් ටිකින් ටික වෙන්නේ දරුවෝ ටියුෂන් සහ ඒ දැනුම කියන තැනට ළමයව තල්ලු වෙලා තියෙනවා. දැනුම තව දුරටත් වැදගත් දෙයක් නොව හැකියාව තමයි වැදගත් කියන එක තමයි ලෝකයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී පෙන්නලා තියෙන්නේ. ඒ හැකියාවන් අතර පුංචි දරුවන් අතර කියවීමේ හැකියාව. කියවීම ඊටාම පුළුල් නිර්වචනයක් තියෙන කියවීමේ හැකියාව තමයි වැදගත්. මේ හරහා ස්වයං අධ්‍යාපනයක් ලබන්න, ස්වාධීන පුද්ගලයෙක් ගොඩනගන්න, අපි කතා කරන 21 වෙනි සියවසේ නිපුණතාවයන් පිළිබඳ හැඟීමක් ඇති කරන්න සහ අපේ වැනි සමාජ මූණ දීලා තියෙන ටියුෂන් වගේ බරපතල සමාජ ප්‍රශ්නයකට විසඳුමක් හොයන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා මම හිතන්නේ අපි කියවන ප්ලැට්ෆෝම් එක මොකක්ද කියලා වැඩක් නැහැ. අදටත් ඔබ දැක්කොත් එහෙම දැන් දියුණු රටවල් කියලා අපි කියන රටවල ප්‍රකාශය වෙන පොත් ඒවල තියෙන්නේ අනිත් හැම ළමයෙකුටම ඉදිරිපත් කරනවා වගේ සාමාන්‍ය ළමයෙක්ගේ ජීවිතේ තියෙන්න පුළුවන් අත්දැකීම. මේ කාලේ ජීවිතේ ළමයෙක්ගේ තියෙන හැඟීම් මොන වගේද? මොන වගේ හැඟීම් දෙයාට දැනෙන්නේ? මොන වගේ අන්තර්ක්‍රියාද අනිත් අය එක්ක කරන්නේ? මේවා සමාජය වෙනස් වුණා කියලා ළමයින්ගේ මානසික මට්ටම් වලින් වෙනස් නැහැ. සමහර ලාවට ඉස්සර ළමෙක් සෙල්ලම් හරකෙකුට රණ්ඩු කරන්න පුළුවන්. අර පොල්පිටි හරකෙකුට. දැන් ළමෙක් ස්මාර්ට් ෆෝන් එකකට රණ්ඩු කරන්න පුළුවන්. හැබැයි අර රණ්ඩු කරනවා කියන එක තමයි ඒ ළමයාගේ මානසික මට්ටම සහ අපි සමහර ලාවට ළමා සාහිත්‍යයකින් සාකච්ඡා කරනවාදී. කියන්නේ භෞතික දේවල් වෙනස් වෙන්න පුළුවන්. නමුත් මානසික මට්ටමේ ඒවා කියන අර ඉමෝෂන් වගේ දේවල් තාම පවතින්නේ මේ මට්ටමේ. ඒ නිසා මම හිතන්නේ ළමා සාහිත්‍යයේදී අපි මේ කාරණා පිළිබඳ අවධානයක් යොමු කරන්න ඕන. විශේෂයෙන්ම අධ්‍යාපන ක්‍රමවේදයේ විශේෂයෙන්ම කියවීමට පුරුදු කිරීම කියන එක පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම හරහා මෙවැනි ගොඩාක් අපි කතා කරන ප්‍රශ්න වලට විසඳුමක් හොයාගන්න පුළුවන් කියලා තමයි මට හිතෙන්නේ. හොඳයි. අපි මේ එක දෙයක් නම් හරියටම කරනවා මේ මහේෂ් මතනි කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා කියව ඉන්නවා. හැබැයි අපි සම්පූර්ණ වෙනවද කියන එකත් හිතලා බලන්න වෙනවා. හොඳයි. අපි ඊළඟ අවස්ථාවේදී ඒ ගැන කතා කරමු. අපි පුංචි පෙටවු යාළුයි හැමදාමත් අපි යාළුයි හැමදාමත් අපි යාළුයි දැඩි උනාට පස්සේ ලොකු අය වාගේ අපි ඇති දැඩි උනාට පස්සේ ලොකු අය වාගේ අපිටත් සැරවැරකම් පුරුදු වෙන්න වෙයිදෝ අපිටත් සැරවැරකම් පුරුදු වෙන්න වෙයිදෝ අපි යාළුයි අපි යාළුයි හැමදාමත් අපි යාළුයි හැමදාමත් අපි යාළුයි නෙන්දේ මාමේ අම්මේ තාත්තේ කියා දෙන්නකෝ නැන්දේ මාමේ අම්මේ තාත්තේ කියා දෙන්නකෝ එහෙනම් නපුරු කමද වැඩි හිටි කම කියන්නේ එහෙනම් නපුරු කමද වැඩි හිටි කම කියන්නේ අපි යාළුයි අපි යාළුයි හැමදාමත් අපි යාළුයි හැමදාමත් අපි යාළුයි
වෙලා ඉන්න දන්නේ නෑ එහෙම ඉන්න බෑ තරහ වෙලා ඉන්න දන්නේ නෑ එහෙම ඉන්න බෑ මොහොතක් තරහ වුණත් අපි ආයෙත් යාළුවෝ මොහොතක් තරහ වුණත් අපි ආයෙත් යාළුවෝ අපි යාළුයි හැමදාමත් අපි යාළුයි හැමදාමත් අපි යාළුයි මල් කැකුළු පොකුරුවාහි අපි පුංචි පැටව් යාළුයි මල් කෙකුළු පුපුරු වාගේ අපි පුංචි පැටව් යාළුයි අපි යාළුයි අපි යාළුයි අපි යාළුයි අපි යාළුයි ශනිදා කරලිය අපි අද ශනිදා කරලියේ මේ කතා කරමින් ඉන්නේ මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම ළමා කෘතියට හිමි සම්මානය ලබාගත් ලස්සන ගමේ හපන්න කෘතියේ නිර්මාණකරුවන් දෙපළත් එක්ක අපි මේ කතා කරමින් ඉන්නේ මහේෂ් පතිරත්න සමග නුවන් චතුරංගත් එක්ක අපි මේ කතා කරමින් ඉන්නේ මේ වැඩසටහනේ අතරතුරේදී සුරේෂ් ගමගේ ඔබ අඳුරනවද මහේෂ් ඔව් ඇත්තටම සුරේෂ් අපිත් එක්ක අපේ මගේ ආයතනයේ වැඩ කරා අපේ පෙර පාසල් සම්බන්ධ වැඩසටහනේ වැඩ කරපු ඉංජිනේරුවරයෙක් මේ ඔහු තබලා තියෙන සටහනක් අපි මේ වැඩසටහන තිබෙන වගට ඔබ පැමිණෙන වග කිව්වම මේ ඔහු දාලා තියෙනවා මහේෂ් කියන්නේ අපේ රටට සම්පතක් ලංකාව වැඩ නොගන්න ලෝකේ වැඩ ගන්න කෙනෙක් මම ඔහු එක්ක රූම් ටු රීඩ් එකේ වැඩ කරලා මගේ දරුවා සමග හැසිරෙන්නේ කොහොමද කියලා මට කියලා දුන්න කෙනෙක්. ගස සහ ළමයා පොත ගැන ඔහුගෙන් අහන්න කියලා තියෙනවා. ඔන්න ඔහු කියපු නිසාම අපි ඔබෙන් අහනවා ගස සහ ළමයා. මම දන්නේ තාමත් මේ කෘතිය තියෙනව නේද ප්‍රකාශනයක මේ වෙළඳපොලේ මිලදී ගන්න තියෙනවා. ඔව්. ඇත්තටම මේ පොත මේ ගස සහ ළමයා කියන්නේ පරිවර්තනයක් සහ මේක පොත පරිවර්තනය කරපු පොත තියෙන කතාව ඇත්තටම අපි හොයාගෙන ගියාම පරණ සෙන් සාහිත්‍යයේ සහ සුෆි සාහිත්‍යයේ තිබුණා කියලා මට හොයාගන්න හම්බුණා. ඒ අනුව මේක ඇත්තටම මේ පරණ කතාවක්. මේක කාටවත් අයිති නැති කතාවක්. මේක අපි සාමාන්‍ය දන්න මේ ජන කතාවක් වගේ එකක්. මේකේ තියෙන්නේ ඇත්තටම මේ කෙනෙක්ගේ ජීවිතය සහ ජීවිතයේ අරමුණ මොකද්ද වගේ කාරණයක් මම හිතන්නේ විදර්ශන ප්‍රකාශන ආයතනයේ මේ පරිවර්තනය ප්‍රකාශයටපත් කරේ ලංකාවේ මම හිතනවා ඒක තාම වෙළඳපොළ ඇතුලේ ක්‍රියාකාරී ලෙස විකිනෙන පොතක් සහ ලෝකෙත් ඇත්තටම තාම මේ පොත සම්බන්ධව අවධානයක් යොමු කරපු කියවෙන පොතක් මම හිතන්නේ අපේ වගේ රටවල තියෙනවා පොඩි මිත්‍යාවක් මේ ළමා පොත් කියන ඒවා වර්ණවත් වෙන්න ඕන කියලා කියන්නේ වර්ණම තියෙන්න ඕන කියලා. ඒකත් ඇත්තටම එහෙම එකක් නැහැ. ලෝකේ ඉතාම හොඳ පොත් තියෙනවා මේ ලයින් රෝබින්ස් වලින් කරපු තනි වර්ණයෙන් වර්ණ දෙකෙන් කරපු වගේ දේවල්. මේ පොත ඇත්තටම ලයින් රෝබින්ස් වලින් තියෙන ඉතාම සරල චිත්‍ර තියෙන පොතක්. මං හිතන්නේ ගොඩාක් දෙනා මේ පොතට කැමතියි. මට හම්බෙලා තියෙනවා මේ පොත කියවපු ඉතාම පුංචි ළමයි. ඒ පුංචි ළමයි අනේ පව් ගහ වගේ ඉතාම මේ සරල අර්ථකින් මේක ගන්න ගමන්ම අවුරුදු 60 70 අය මේකේ තියෙන ජීවිතාර්ථය ඉතාම ගැඹුරින් ගත්ත අය. ඒ නිසා මං හිතනවා හොඳ ළමා කෘතියක දැන් මං හිතන්නේ ලස්සනක මේ හපන්නු කෘතිය අර අපිට මේ මට්ටමට ලං වෙන්න පුළුවන් වුණා කියලා. නමුත් ලෝකේ තියෙන ගොඩාක් හොඳ ළමා පොත්වල තියෙන විශේෂත්වයක් තමයි ඒකට වයස් ભેදයක් නැහැ. ඒ පොතට විවිධ වයස් කාණ්ඩවල අයට රස විඳින්න පුළුවන්. ඒ අයට තම තමන්ගේම අර්ථ ග්‍රහණය කරගන්න පුළුවන්. මං හිතන්නේ ලස්සනකම ගස සහ ළමයා කියන්නේ ඇත්තටම එවැනි පොතක්. ඒක පරිවර්තන කෘතියක්. අනෙක් පොත පෙට්ටියක් නෙවෙයි.
ඇත්තටම මේ පෙට්ටියක් නෙමෙයි කියන පොතත් ඒ වගේ. ඒකත් අර මම කිව්වා වගේ තනි වර්ණ පොතක්. නමුත් ඒවල තියෙන විශේෂත්වය තමයි වර්ණ නෙමෙයි වැදගත් වෙන්නේ. කතාව ඉදිරිපත් කරන සංකල්පය විශේෂයෙන්ම මේ පිට රටවල තියෙනවා පොත් වර්ගයක් අපේ රටේ ඉතාම අඩුයි. නැතිම තරම් මම දැකලා තියෙනවා එකක් වගේ එකක් කරලා තියෙනවා සිබිල් වෙත්තසිංහ සහ විසිදුණු ආයතන හරි කවුරු හරි මේ ඒවට කියන්නේ බෝඩ් බුක්ස් කියලා. ඒවා හදලා තියෙන්නේ අවුරුදු 2 ඉඳන් අවුරුදු 4 දක්වා ළමයින්ට. ඉතාම පුංචි වයසේ ළමයින්ට මේක ළමයින්ට මේ අර තද බෝඩ් එකකින් අයින් ඔක්කොම නිකන් රවුම් කරලා ළමයාගේ කොහේ හරි ඇනුනොත් දෙන්නේ නැති වෙන්න ළමයාට ඉරන්න බෑ. ළමයාගේ සෙල්ලම් කර කර ඉන්න ගමන් කෑම හැලුනොත් ඒකට අක් ගාලා පිහ දාන්න පුළුවන්. ඒ වගේ මේ ළමා සාහිත්‍යයේ එක ඉතාම ප්‍රසිද්ධ විශේෂ සාහිත්‍ය විශේෂයක් තමයි මේ බෝඩ් පොත් කියන එක. මේ බෝඩ් පොතක් විදියට තිබිච්ච එකක් තමයි. ඇත්තටම අපිට ඒක බෝඩ් පොතක් විදියට මේ කරන්න බැරි වුණා. ඒකේ තියෙන ප්‍රොඩක්ෂන් කොස්ට් එකේ ගැටලුත් එක. නමුත් ඒකේ තිබිච්ච රසවත් බව නිසා තමයි මේ පෙට්ටියක් නෙමෙයි කියන කතාව මම පරිවර්තනය කරන්න හිතුවේ. මේකෙදී ඇත්තටම තියෙන්නේ මේ පුංචි ළමයෙක් පෙට්ටියක් එක්ක සෙල්ලම් කරනවා. එතකොට වැඩිහිටියෙකුට හරි ප්‍රශ්නයක් එනවා මොනවද මෙයා මේ පෙට්ටියත් එක්ක කරන්නේ කියලා. මොකද වැඩිහිටියට ඒක නිකන් පෙට්ටියක්. එයා අහනවා මේ ඔයා ඔය පෙට්ටිය ඇතුලේ මොනවද කරන්නේ කියලා. එතකොට ළමයා කියනවා මේක පෙට්ටියක් නෙමෙයි කියලා. හැබැයි එයා උත්තරයක් දෙන්නේ නැහැ මොකද්ද මේ කියලා. ඒක චිත්‍රයෙන් පෙන්නනවා ඇත්තටම එක වෙලාවක ඒක රේසින් කාර් එකක්. ඒ හින්දා තමයි එයා ඒක ඇතුලේ බැහැලා ඉන්නේ කියන්නේ. එයා අර ඇතුලේ බැහැලා සීට් එකට හිර වෙලා රේසින් කාර් එක එලවනවා. ඊට පස්සේ තව ටික වෙලාවක් ගිහලා අහනවා ඔයා ඔය මොනවද පෙට්ටිය උඩ නැගලා කරන්නේ කියලා. ඊට පස්සේ එයා කියනවා නෑ මේ පෙට්ටියක් නෙමෙයි කියලා. ඊට පස්සේ චිත්‍රයෙන් පෙන්නනවා මෙයා අර පෙට්ටිය උඩ නැගලා නිකන් එයාට අර හිමාලය කන්ද වගේ නිකන් කන්දක් තරණය කරපු වගේ ජයග්‍රාහී බවක ඉන්නේ. මේ වගේ ඊළඟ එක යනවා ඔයා ඔය පෙට්ටියට මොනවද විදින්නේ? එතකොට ඊළඟ එකේ පෙන්නනවා මේක පෙට්ටියක් නෙමෙයි කියලා. බලනකොට එයා නිකන් අර මේ ගිනි නිවන බටේක් වගේ අර වතුර විදිනවා ඒ වගේ ඔහොම මේ කතාව යනවා. අන්තිමට මේ වැඩිහිටිය අහනවා ඕක පෙට්ටියක් නෙමෙයි. මොකද මෙයා උත්තරයක් දෙන්නේ නැහැ නේ. මේ ළමයා හිතනවා විතරයි. ඒ හිතන එක තමයි චිත්‍රේ තියෙන්නේ. අන්තිමට අහනවා ඕක පෙට්ටියක් නෙමෙයි නම් මොකක්ද ඕක කියලා. ඊට පස්සේ ළමයාත් කල්පනා කරනවා මේක පෙට්ටියක් නෙමෙයි නම් මොකක්ද කියලා. ඊට පස්සේ ළමයාට මතක් වෙනවා මේක පැරෂූට් එකක්. මේක මගේ පරිකල්පන ලෝකයේ ඇතුලේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා අන්තිමට ළමයා කියනවා මේක මගේ පෙට්ටියක් නෙමෙයි එක කියලා. මේ එතකොට පෙට්ටියක් නෙමෙයි එක කිව්වහම ආපහු නිකන් අර අපිට හිතෙනවා මොකද්ද මේ පෙට්ටියක් නෙමෙයි එක කියන්නේ කියලා. ඒක ඇතුලේ තියෙන්නේ මේක විස්තර කරගන්න බැරි මේක පරිකල්පන ලෝකේ ඕනම තැනකට ගමන් කරන්න පුළුවන් වස්තුවක් කියලා. ඇත්තටම ළමයින්ට මෙවැනි දේවල් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මම ඔය කියන කතාවක් තමයි ළමයි සමහර වෙලාවට මම දැකලා තියෙනවා මේ පුටුවල ඉන්න පුටුවලදී අර කකුල් දෙකෙන් පැද්දෙනවා. පැද්දෙනකොට ගොඩාක් වෙලාවට වැඩිහිටියෝ කරන දෙයක් තමයි ඒක ආරක්ෂාව ගැන හිතලා වෙන්න ඇති කරන්නේ. නමුත් එයාලා කියනවා නවත්තන ඔය වැඩේ එහෙම නැත්තම් ගහනවා මොන හරි කරනවා. හැබැයි මම දවසක් දෙකක් මේ එක්ස්පෙරිමන්ට් එක විදියට මෙවැනි කරන ළමයි බලලා අහපුවාම එලා මොනවද ඔයා කරන්නේ? මම මේ නැවක් පදිනවා. ඒ වගේ ළමයි අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා මේ පොත ලියපු ලේඛකයා මේ ළමයාගේ සැබෑ අත්දැකීම පිළිබඳ ඉතාම හොඳ අවබෝධයකින් ළමයි ඇයි මේ දේවල් කරන්න කියන එක පිළිබඳ අවබෝධයකින් තමයි මේ පොත ලියලා තියෙන්නේ. ඉතාම මේ විශිෂ්ට කෘතියක්. ආයේ මම කියන්නේ ඒක අර වර්ණ දෙකක් පාවිච්චි කරලා තියෙන ඉතාම සරල පොතක්. හොඳයි. මම මේ අතරේදී මේ ඔබ දැන් ලෝකයේ බොහෝ රටවල විශේෂම මම ප්‍රකාශන නිලධාරියෙක් හැටියට ඔබ කටයුතු කරමින් ඉන්න නිසාම ලෝකේ බොහෝ අවස්ථාවලදී අපි දැන් දකිනවා මේ ඇත්තටම මේ ලාභය දෙසට අපි පහුගිය සතියේත් ඔගේ යම් අවස්ථාවක කතා කරා ලෝකේ ඇත්තටම මේ ලාභය දෙසට තමයි බොහෝ තැන්වලදී අධ්‍යාපනය යොමු කරන්නේ. කියන්නේ ලංකාව වගේ නම් අන්තිම අදහස තමයි O level A level ඩිග්‍රී තැනට ගිහිල්ලා මොකක් හරි හොඳ රස්සාවක් හොයාගන්න එක. හැබැයි එතන ඒ පැත්තට ඒ දෙසට යොමුවිල්ලත් එක්ක යන වේගෙත් එක්ක බොහෝ දේවල් මග ඇරෙනවා. අතෑරෙනවා. නෝ එතනදී මම දන්නවා ළමා සාහිත්‍ය කියන එකත් මග ඇරෙනවා. මම ඔබෙන් අහන්නේ මේ පරිකල්පනය කියන එක මේ පුංචි කාලේ ඉඳලම දරුවන් තුල ඔබ කිව්වර කියවීම කියන එක එක්තරා විදිහකින් බටහිර රටවල් වල නම් වෙනත් රටවල් වල යම් හුරු කිරීමකට ලක් කරනවා කියලා යම් විදිහකට. දැන් මේ කියවලා දරුවා හිතන දේ, මවන දේ, ඔවුන්ට දැනෙන දේ මේවා ගැන ඇත්තටම දැන් අඩුයි නේද? අපි ලංකාවේ සමාජයට මම හිතන්නේ ඔබේ පුංචි කාලේ අපේ පුංචි කාලේ කියවලා ඒ අත්විඳපු දේ, හිතපු දේ, කතා කරපු දේ දැන් තියෙන දරුවන්ට තියනවද කියන ප්‍රශ්නේ තියෙනවා. මම ඔබේ දරුවටත් එහෙම තියනවද කියන්න මම දන්නේ නැහැ. එහෙම නිදහසක් හෝ එහෙම අවකාශයක් තියෙනවද දන්නේ නැහැ. මේ දවස්වල නම් ඇති. නමුත් අපි සාමාන්‍යයෙන් දැන් මේ தත්ත්වය වියුක්තව අපි කතා කරොත් එහෙම මහේෂ් ඔබට මොකද හිතෙන්නේ මේ දරුවන්ගේ පරිකල්පනය
එදා වගේ අද වැඩෙන්න යම් අවස්ථාවක් තියෙනවද? දරුවන්ට ප්‍රශ්න කරන්න. දැන් ඔබ කිව්වා වගේ පුටුව පද්දනකොට මේ නවත්තනෝක කියනවා වගේ නැතුව මේ ඇයි එහෙම කරන්න කියන එක විමසන්න. සහ දරුවගෙන් ඒක අහන්න සහ දරුවට යමක් විමසන්න තියෙන අවස්ථාව. සමහරවිට දරුවෝ යම් දේවල් විමසනකොට අපි දැකලා තියෙන මේ බස් රථයේදී පවා දැකලා තියෙන මේ දෙමව්පියෝ ගණන් ගන්නේ නැහැ. උන්ට හරි කරදරයක් වදයක් වගේ පේනවා. සමහරවිට සමහර දේවල් ප්‍රශ්න කරද්දී එකට එක කියන්න එන්න එපා කියලා. ඔය අදින් මම කියන්නේ එහෙම කියන්නේ එකට එක කියනවා කියන එක නෙවෙයි. නමුත් දරුවගේ අදහසක් ඉදිරිපත් කරන්න තියෙන අවස්ථාව. මෙන්න මේ දේවල් එක්ක මේ සීමාවන් එක්ක මේ දරුවගේ පරිකල්පනය පිළිබඳව වර්තමානයේ තියෙන තත්ත්වය ගැන ඔබට මොකද හිතෙන්නේ මහේෂ්? ඇත්තටම මම හිතන්නේ මේ ප්‍රශ්නේදී දෙමව්පියෝ හරි අසරණයි කියන එක තමයි මගේ අදහස. ඒකට හේතුව තමයි කාරණා දෙකක්. එකක් තමයි ඇත්තටම අපි පුංචි කාලය කියන්නේ දැන් මේ 80 දශකයේ 70 දශකයේ වගේ කාලෙ වෙනකොට අපේ අධ්‍යාපන ක්‍රමයට සහ ළමා සාහිත්‍යයට බලපෑම් ලක් වෙන්න යම් ප්‍රමාණයකට ද්විභාෂික උගතුන් පිරිසකුත් සම්මාදන් වුණා. ඒ කියන්නේ ඊට කලින් හිටපු දැන් අපි දන්නවා කුමාරතුංග මුන්දාසල වගේ කෙනෙක්, මාටින් වික්‍රමසිංහල වගේ ඊටාම මේ බුද්ධිමත් සමාජ කොටසක් විදිහට තමයි අපි සැලකුවේ. නමුත් අපි දකිනවා 80 දශකයෙන් පස්සේ අධ්‍යාපනය ඊටාම සංකීර්ණ රේස් එකක් බවට පත් වෙච්ච මොහොතේ හැම දෙමව්පියෙක්මටම අවශ්‍ය වෙන්නේ තමන්ගේ දරුවෝ මේ රේස් එකේ දිනනවා දකින්න. ඒ රේස් එකේ දිනනවා දකින්න අවශ්‍ය වීම කියන කාරණේ දෙමව්පියන්ගේ පැත්තෙන් වැරද්දක් විදියට දකින්න හොඳ නැහැ කියන එක තමයි මගේ අදහස. කියන්නේ දෙමව්පියෝ තම තමන්ගේ දැනුම් මට්ටම් වලින් තමයි මේ තීරණය ගන්නෙ. නමුත් අධ්‍යාපන ක්‍රමය සහ බුද්ධිමත් සමාජය අපි කියන්නේ සිවිල් සමාජය වගේ ආයතන තමයි දෙමව්පියන්ට සහ මාධ්‍ය ආයතන වගේ අය තමයි දෙමව්පියන් මේ ගමන යන්නට නොදී මේ ගමන දරුවාගේ උන්නතිය උදෙසා යොමු කරන්නේ. එතකොට දෙමව්පියෝ හිතුවොත් දරුවන්ගේ සාර්ථකත්වය මොකද ලෝකේ හැම රටකම දියුණු රටවල නව ශ්‍රීලන්තයේද ඇමරිකාවේද වෙන හැම දෙමව්පියෙක්ම බලාපොරොත්තු වෙනවා තමන්ගේ දරුවා හොඳට ඉගෙනගෙන හොඳ රැකියාවක් ලබාගෙන උපාධියක් ලබා ගනී කියන එක ගොඩාක් දෙමව්පියෝ බහුතරයක් දෙමව්පියෝ බලාපොරොත්තු වෙන දෙයක්. නමුත් අපි ඒ සඳහා ගමන් කරන ගමන් මාර්ගයේ තමයි වෙනස තියෙන්නේ. ගමන් මාර්ගයේ වෙනස තමයි ලංකාවේ ඇත්තටම පහුගිය කාලේ මේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය මොකද දෙමව්පියෝ දන්නවා ඊටාම දුප්පත් දෙමව්පියෙක් දන්නවා විභාගයක් පාස් වෙන්නේ නැතුව මගේ දරුවට ගමනක් නැහැ කියලා. හැබැයි ඒ ගමනම තමයි මුදල් තියෙන දෙමව්පියෙක්ගේ දරුවෙකුට යන්න වෙලා තියෙන්නේ. එතකොට ඒ දරුවාට විකල්ප විදිහට වර්ධනය වෙන්න අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ දැන් අද වෙනකොට මම හිතන්නේ ලංකාවේ යම් කිසි මූල්‍යමය හැකියාවක් තියෙන දරුවෝ සහ දුප්පත් දරුවෝ කියන අය දෙගොල්ලම ගමන් කරන්නේ එකම මාර්ගයක. නමුත් ඒක අපි හිතනවා සමානාත්මතාවය ඒක හොඳයිනේ වගේ එකක්. නමුත් ඒකෙන් පෙන්නන කාරණයක් තමයි යමක්කමක් එහා තියෙන කෙනෙකුට උනත් අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ විකල්පයක් නැහැ. කියන්නේ දුප්පත්ම දරුවට විභාගයක් පාස් වෙලා උපාධියක් ගත්තේ නැත්නම් මේ සමාජ ක්‍රමයේ ඉස්සරහට එන්න ක්‍රමයක් නැහැ. නමුත් ඒ තරගෙම දැන් අපි දන්නවා ප්‍රධාන පාසල් වල ළමයි ශිෂ්‍යත්ව විභාගයට කොච්චර මහන්සි වෙනවද කියලා. ඒ මහන්සි වෙන්නේ ඇත්තටම මේ අධ්‍යාපන තරංගය හීනමානය වගේ කාරණා නිසා මිසක් මේ අධ්‍යාපනය දුප්පත්කමින් එහෙම නැත්නම් සමාජ අසාධාරණයෙන් ගොඩ එන්න තියෙන ප්‍රධානම ළමක් විදියට හිතලා නෙමෙයි. ඒ නිසා අධ්‍යාපනඥයෝ විශේෂයෙන්ම අධ්‍යාපන කියන්නේ මම අදටත් විශ්වාස කරනවා ලංකාවට ඉතාම රැඩිකල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි කියලා. සියලුම අධ්‍යාපනයට විශේෂයෙන්ම මම දන්නවා අඩු ගානේ ප්‍රාථමික අධ්‍යාපනයට නම් ඒක අත්‍යවශ්‍යයි. ප්‍රාථමික අධ්‍යාපනයේ එහෙම වෙනසක් වුණොත් ඒක ඉහළ අධ්‍යාපනයටත් වෙයි. එතකොට අපි පෞද්ගලිකව වෙන්කොට සලකන්න හොඳ නැහැ දරුවාගේ පරිකල්පනය නිදහස වගේ දේවල්. මොකද දැන් පිට රටවල උදාහරණයක් විදිහට දැන් ඊයේ පෙරේද මගේ මිත්‍රයෙක් මට කතා කරා නව ශ්‍රීලන්තේ ඉඳලා ඇවිල්ලා තියෙන්නේ මගේ විශ්වවිද්‍යාලයට. එයා කියනවා අපේ දරුවෝ දැන් මේ නව ශ්‍රීලන්තේ යවුවාම ඒ ළමයින්ට මඩ එක්ක සෙල්ලම් කරන්න පිදුරු එක්ක සෙල්ලම් කරන්න එහෙම පුළුවන් ඉස්කෝලේකට දාපුවාම ඒක ලොකු මේ හිමිකමක් විදිහට සලකන්නේ. බලන්න මේ ළමයින්ට මඩ එක්ක සෙල්ලම් කරන්න දෙනවා, මේ පිදුරු එක්ක සෙල්ලම් කරන්න දෙනවා. අද බලන්න අපේ ගොවි පවුලක දරුවෙක්ටවත් ගිහිල්ලා කුඹුරක සෙල්ලම් කරන්න දෙනවද, කමතක සෙල්ලම් කරන්න දෙනවද කියනවා. නෑ ඔයාගේ විභාගේ වැඩේ කරගන්න අපි කුඹුරට යන වැඩේ කරන්නම් කියලා දෙමාපියෝ. එතකොට මේ සමාජය වෙනස් වෙලා තමයි අපිට මේ හැම මේ පරිසරයත් එක්ක ගනුදෙනු කරන්න තියෙන අවකාශ අඩු වෙලා තමයි. නමුත් එහෙම පුළුවන්කමක් තිබ්බත්
අපි ඒ අවස්ථාව දෙන්නේ මොකද අපි හිතනවා දරුවෝ ඕවට ගියාම වැඩක් නැහැ. දරුවෝ මේ වෙලාවේ පොතේ තමයි ඉන්න ඕන කියලා. එතකොට මේ තරගකාරී අධ්‍යාපනය සහ මේ විභාග මානසිකත්වය වෙනස් කරන යම්කිසි මේ ක්‍රමවේදයක් හදන්න නැතුව පෞද්ගලිකව දෙමව්පියන්ට සහ දරුවන්ට මේක ගැන දොස් නැගීමෙන් මම හිතන්නේ කිසි ප්‍රයෝජනයක් නැහැ. මොකද එයාලා ගමන් කරන්න හදන්නේ මේ ක්‍රමේ. සහ මම අවසාන මේ ඇත්තටම කියන්න ඕන කාරණේ තමයි ලෝකේ හැම රටකම දෙමව්පිය උත්සාහ කරන්නේ දරුවන්ට හොඳට උගන්වලා උපාධියක් දීලා හොඳ රස්සාව. ඒකේ ලොකු වෙනසක් නැහැ හැම රටකම. නමුත් ඒ රටවල් අනුගමනය කරන ක්‍රමවේදය හරහා දරුවා තුල ගොඩනැගෙන කුසලතාවයන් වෙනස් වෙනවා. සහ ඒ රටවල අධ්‍යාපන ක්‍රමය අනුගමනය කරන ක්‍රමවේදය හරහා දරුවන්ට අපි කියන නිපුණතා විශේෂයෙන්ම ළමා සාහිත්‍යයකදී අපි බලාපොරොත්තු වෙනවා දරුවා තුළ නිර්මාණශීලී අපි කියන පරිකල්පනය නිර්මාණශීලී හැකියාව මේක මෙහෙම වුණොත් කොහොම වේද මේක මෙහෙම වුණොත් කොහොම වේද කුරුල්ල පියාඹන්න නැතුව පීනුවත් මොනවා වේද ඒ වගේ විවිධ දේවල් හිතනවා එතකොට මේ සිතුවිල්ලම තමයි සමහරවිට යාට විද්‍යාඥයෙක් වෙලා ඉංජිනේරුවෙක් වෙලා එයා හිතන්න පුළුවන් ගෙයක් පොළවේ තියන්නේ නැතුව අහස උඩ තිබ්බොත් මොනවා වේද වගේ මට්ටමකට ගමන් කරන්නේ ඒ වගේම ළමා සාහිත්‍ය සහ ළමා අධ්‍යාපනයේ තියෙන ක්‍රිටිකල් තින්කින් කියන ප්‍රශ්න අහනවා ඇයි ඉබ්බ කට ඇරියේ ඇයි ඉබ්බට කට වහගෙන ඉන්න බැරිද මේ වගේ විවිධ ප්‍රශ්න ඇසීම හරහා දරුවා ඉහළට අධ්‍යාපනය යද්දී අහනවා ඇයි මේ යම් කිසි ප්‍රතික්‍රියාවක් වෙලා මේක සිද්ධ වුනේ නැත්තේ ඇයි මේක සිද්ධ වුනේ කියලා ඒ අනුව මේ අපි දකින දෙයක් තමයි මේ පොඩි කාලේදී අපි කතා කරන යම් නිපුණතාවයන් තමයි හිමීට වර්ධනය වෙලා මොලේ වර්ධනය වෙලා ඇත්තටම මේ අර බ්‍රේන් සයන්ස් සහ නියුරෝ සයන්ස් කරන අය මේක ගොඩක් කියලා තියෙනවා පරීක්ෂණ කරලා මේක ළමයාගේ සමස්ත දියුණුවට බලපාන්නේ. නමුත් අපේ වගේ රටවල අපි හිතනවා මේ දෙක පාඩම් වැඩවලට බාධාවක් මේවා විකාර හිතන්න ගියොත් එහෙම දරුවෝ මේ වසබ රජුරුව ඉපදුණු අවුරුද්ද අමතක කරනවා වගේ කාරණා කල්පනා කරලා මේ ළමයින්ට මේ දේ කරන්න දෙන්නේ නැහැ. මේකට ඇත්තටම අධ්‍යාපන ක්‍රමේනොත් යම්කිසි උත්තේජනයක් දෙනවා. මොකද අධ්‍යාපන ක්‍රමය හැදිලා තියෙන නිසා. ඉතින් මේ ක්‍රමය වෙනස් කරන්න අපිට එක දෙයක් වෙනස් කරලා ළමා සාහිත්‍ය වෙනස් කරලා වගේ දෙයක් බෑ. මේකට ඇත්තටම සමස්තයක් විදිහට අවශ්‍ය සංවාදයක් අවශ්‍ය වෙනවා. අපි මේ වෙලාවේ දකින්නේ මේ සංවාදය අපේ සමාජයේ තියෙනවා කියලා. පත්තරවල අනිත් ජනමාධ්‍යවල බුද්ධිමත් සමාජය තුල කොහෙවත් අපි දකින්නේ මේ සංවාදය. මේක එක රැයකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් මේ සංවාදය අපි දැන් මේ අහපු ප්‍රශ්නේ තව පුද්ගලයන්ගෙන් අහලා තව පුද්ගලයෝ දෙන උත්තර බලලා මේ දෙමව්පියෝ මේකට සම්බන්ධ කරගෙන දැන් අද මේක අහන දෙමව්පියෝ සමහරට මේ ගැන යම් ප්‍රමාණයකට හිතන්න පුළුවන්. මේ වගේ ඒ සංවාදයක් රටකට අවශ්‍යයි. මේ සංවාදය අවුරුදු ගාණක් ගියාට පස්සේ අපිට පුළුවන් වෙයි මේ සංවාදයේ මත පදනම් වෙලා මොනවද අපි ගන්න ඕන තීරණ මේක වෙනස් කරන්න කියලා යම් මට්ටමකට අවධානය යොමු කරන්න. ඒ හැර ඇත්තටම එක දරුවෙකුට අහිමි වෙච්ච අවස්ථාවක් පරිකල්පනය අහිමි වී වගේ දේවල් වලට පුද්ගලිකව විශේෂයෙන්ම මම අහලා තියෙනවා දෙමව්පියෝ හරි මෝඩයි යාලා මේම දෙන්නේ අර එහෙම කියලා තියෙනවා. මම හිතනවා එහෙම දෙමව්පියන්ට විතරක් චෝදනා කරන එක හරි නෑ කියලා. ඒ වගේම තමයි මේ අපි බොහෝ විට කියවන්න ප්‍රශ්න කරන්න පුරුදු කරනවා වගේම තමයි අහන් ඉන්නත් දරුවන්ව පුරුදු කරන්න ඕනේ. ගොඩක් වෙලාවට අපේ සමාජයේ අපි දකින දෙයක් තමයි මහේෂ් මේ අනේ කියවන බොඩක් දේවල් කියනවා ප්‍රශ්න අහනවා. හැබැයි අහන් ඉන්න කවුරුත් නැහැනේ. ඒ නිසා මම හිතන්නේ අහන් ඉන්න නැති එකත් මේ එක්තරා විදිහක ප්‍රශ්නයක්. ප්‍රශ්න අහන්න නැහැ වගේම තමයි අහන් ඉන්න නැති එක. මේ දෙකම මම හිතන්නේ එක්තරා විදිහක සම්බරතාවයක් ගොඩනගා ගන්න ඕනේ. ඇත්තටම මට මේ අදහසක් දක්වන්න පුළුවන් නම් කියන්නේ මම අර කිව්වේ කියවීම කියලා. කියවීමේ පළවෙනි අවධිය තමයි සවන් දීම. මේ අර මම කිව්වේ read aloud එහෙම නැත්නම් හඬ නගා කියවීම කියන එක කරද්දී දරුවෝ කරන දෙකක් තියෙනවා. අපි ඒකට කියන්නේ වාචික භාෂා වර්ධනය කියලා. ඒ කියන්නේ oral language development කියලා. ඒ තමයි පළවෙනි එක තමයි දරුවන්ට කියවන්න බෑනේ පොඩි කාලේ අවුරුදු 3 4 ඒ ළමයි ඉතාලම සාවධානව අහන් ඉන්නවා. අහන් ඉඳලා එයාලගේ සවන් දීමේ හැකියාව වර්ධනය කරගන්නවා. එතකොට එයාලා අර ඔයා කිව්වා වගේ පුරුදු වෙනවා කොහොමද කෙනෙක් කතාවක් කියද්දි අහගෙන ඉන්නේ කියලා. ඊට පස්සේ එයාලා මේ චිත්‍ර දිහා බලාගෙන ඉඳලා එයාලගේ දෘශ්‍යමය හැකියාවන් ඒවට කියන්නේ visual skills මේ දෘශ්‍යමය හැකියාවන් වර්ධනය කර ගන්නවා. එතකොට ඊට අමතරව මේ ක්‍රියාවලිය හරහා එයාලා සවන් දීලා ප්‍රශ්න අහන්න පුරුදු වෙනවා. අහනවා දැන් අම්මා කතාව හරි තාත්තා හරි කතාව හරි කියලා දෙද්දි කියනවා ඔන්න එකපාරටම බස් එකක් ආවා. එනකොට ළමෙක් පාර හරහා පැන්නා. බස් එකේ රියදුරාට බ්‍රේක් ගහනුණා. එතකොට ළමයා අහනවා පස්සේ ඇයි එයා පාර බලන්නේ නැතුව පැන්නේ? වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. මේ ඊටාම පුංචි ප්‍රශ්න. එතකොට මේ සවන් දීම කියන එකත් ක්‍රමානුකූලව ගොඩනැගීම
කියන එකක් මේ කියවීම ක්‍රමවේදය තුළ තියෙනවා. ප්‍රාථමික අධ්‍යාපනය තුළ තියෙනවා. නමුත් අර මං කිව්වා වගේ මේ දේවල් හරි ආකාරව අර ප්‍රැක්ටිස් වෙන්නේ නැති නිසා මේ දේවල් වලට මේ ඊටාම අඩු අවධානයක් තියෙනවා. දැන් අපි පන්ති කාමරයක දැක්කත් අපි කොච්චර හිතන හැම කියන්නේ ගුරුවරු කතන්දර කියලා දෙන පාඩම කියලා දෙද්දි නිශ්ශබ්දව අහන් ඉන්න ඕන කියන එක බල කිරීමක්. නමුත් මේ බල කිරීම කරන්නේ නැතුව ළමයා තුළ ඒ පුරුද්ද ඇති කරන්න පුළුවන් ඉතා පුංචි කාලෙදීම මේක කරන්න පුළුවන් ප්‍රබලම මාධ්‍ය තමයි ළමා සාහිත්‍ය ළමයාට කියලා දීම. ඒක ලෝකෙ ඉතාම ප්‍රසිද්ධ ක්‍රියාකාරකමක්. දැන් ඔයා රීඩ් අලවුඩ් කියලා නිකන් ඉංග්‍රීසියෙන් ගහලා බැලුවොත් කොහේ හරි ඒ දහසක් මේකට අවශ්‍ය සම්පත්. නමුත් මේකට කියන්නේ අපි හඬ නගා කියීම කියලා පොතක් පෙන්නමින් හඬ නගා කියීම මේ දේවල් අපේ සමාජයේ ඉතාම විශේෂයෙන්ම පෙර පාසල් වල සහ ප්‍රාථමික පාසල් වල සිද්ධ වෙනවා නම් හිමීට මේක අපිට පුළුවන් නම් ගෙදරට පුරුදු කරන්න, අම්මලාට පුරුදු කරන්න. විශේෂයෙන්ම අර මම කලිනුත් කියලා තියෙනවා මේ දියුණු රටවල දෙමව්පියෝ ළමයට පොතක් කියවන්න නැතුව එයාලව ඇඳලා දාන්න. ඒ කියන්නේ අනිවාර්යෙන්ම රෑට කතාවක් කියවලා තමයි දරුවා නින්දට යන්නේ. අපි දකින ඉංග්‍රීසි චිත්‍රපටවල අපි ගොඩාක් මේවා දැකලා ඇති. හොලිවුඩ් චිත්‍රපටවල මෙන්න මේ දේවල් හරහා දරුවාගේ සවන් දීමේ හැකියාවත් දියුණුනවා. කියන්නේ සවන් දීමේ හැකියාව හරහා එයා මනසෙන් සමහර වෙලාවට පරිකල්පනය කරනවා. මනසින් අවශ්‍ය විචාරශීලී ප්‍රශ්න අහනවා. එයා කටින් ඇහුවේ නැති වුණා. ඒ නිසා මම හිතන්නේ සවන් දීම කියන එකත් මේ නිකම්ම මේ කවුරුත් සවන් දෙන්නේ නැහැ කියනකට වඩා මේ සිස්ටම් එකක් ඇතුලේ දරුවා තුළ වර්ධනය කරන්න ඕන දෙයක්. සහ ඒක ළමා සාහිත්‍ය හරහා තමයි ලෝකේ මේක වර්ධනය වෙමින් තියෙන්නේ. හොඳයි මහේෂ්, බොහෝ දේවල් ටිකක් අපිට බොහෝ දැනුම් ප්‍රමාණයක් අපත් එක්ක බෙදා හදාගත්ත. අපි අවසන් අදියරට එන්නේ මේ ගීතෙන් අනතුරුව අපි මහේෂ් පතිරත්න සමග මේ වැඩසටහනේ අවසන් භාගයට එන්නේ. ගස අගනා අර රඳනා මලට මනා බොහොම හිනා. ගස අගනා අර රඳනා මලට මනා බොහොම හිනා. ගසවතු සුදු වී පිරිසිදු පොහොය නැතදු සිල්ගත් බඳු. දහස් දලා ගස විමලා මහන වෙලා සිටින තුලා. මලකිනි හිරි රුවිනි සසිරි නැති නැන සිරි දරුවකු සරි. මලිකි නැහැ එහි සකි සමනලයකි. මලක් මෙහෙම කෙඳිරි දෑම නැසිමි මම කලෙක කිසිම. ළඟ පාසල නිසා මෙමල මතුරා තුළ උගනී බල. Purudanan ayuru memal kapuru. Nana gunadam ruwa pehatum ati ayanam rosa kusum. Nana gunadam ruwa pehatum ati ayanam rosa kusum. Nana gunadam ruwa pehatum ati ayanam rosa. Slavani vidi sumiri naate hadavat sanasai nikarasa etite dasatama patirei madhuki rave City FM dur dur piliraute City FM dur dur piliraute 89.6 89.8 දිවයින පුරා City FM. ශනිදා කරලිය. අපේ ශනිදා කරලිය අවසන් අවස්ථාවට අපි මේ එන්නේ. අන්තිම මිනිත්තු 6ක පමණ කාලය අපිට මේ ලැබෙන්නේ. මහේෂ්, අපි ඔබේ ළමා නිර්මාණ සහ ඔබේ කරන වැඩ කටයුතු පිළිබඳව ඇත්තටම මේ බොහොම පොඩි දෙයයි කතා කරේ. ඇත්තටම ඔබ මේ ඊතර
මේ දරුවන් සම්බන්ධයෙන් හෝ ප්‍රකාශනය සම්බන්ධයෙන් හෝ ළමා සාහිත්‍ය සම්බන්ධයෙන් හෝ ඔබ මොනවද කරන්නේ? මොකක්ද ඔබේ ඩියුටි එක නැත්නම් ජොබ් එක මොකක්ද? ඇත්තටම මගේ ප්‍රධාන කාර්යභාරය තමයි ළමා සාහිත්‍ය නිර්මාපකයන් කියන්නේ ලේඛකයන් සහ චිත්‍ර ශිල්පීන් පුහුණු කරනවා කොහොමද මේ ළමා සාහිත්‍ය කෘති කරන්න කියලා. ඊට අමතරව මම විශේෂයෙන්ම ප්‍රකාශන ආයතන සහ රජයන් සමග වැඩ කරනවා කොහොමද ළමා සාහිත්‍ය ප්‍රවර්ධනය කරන්න කියලා යම්කිසි රටක් තුළ ගොඩක් වෙලාවට රජයේ පොත් ප්‍රකාශනයට සම්බන්ධ ආයතනත් එක ඊට අමතරව ඇත්තටම මම ඒ රටවල කණ්ඩායම් කියන්නේ මමම කරනවා නෙමෙයි ඒ රටවල අපේ විවිධ කණ්ඩායම් ඉන්නවා ඒ කණ්ඩායම් එක්ක ඒ රටවල තියෙන ළමා සාහිත්‍ය පිළිබඳ පරීක්ෂණ නිරන්තරයෙන්ම මොනවද එන පොත් මොන වගේ පොත්ද එන්නේ මොනවද ළමයි කියවන්න කැමති මේ වගේ පරීක්ෂණ කටයුතුත් කරනවා. එතකොට මගේ කාර්යභාරය ඇත්තටම මේ විවිධ ශේෂ්ඨ වලින් යනවා පොත් නිර්මාණය කිරීම පොත් ප්‍රවර්ධනය පිළිබඳ කොහොමද උපාය මාර්ග සකස් කරන්නේ සහ පොත් ප්‍රකාශනයේ විශේෂයෙන්ම ළමා සාහිත්‍ය සම්බන්ධව තියෙන පරීක්ෂණ වලට සම්බන්ධ වීම. දැන් අර සුරේෂ් කියලා තිබ්බා වගේ ඔබ මත ලංකාවේ ජන්මලාභය ලැබුණාට ඉගෙන ගත්තට වැඩ කරන්න වැඩියෙන්ම මේ පිටු රටවල් වල. ඇයි එහෙම ලංකාවේ වැඩ කරන්න අවකාශයක් නැද්ද? මොකද? තියෙනවා මට ලැබෙන අවස්ථාවලදී මම ඇත්තටම අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක යම් ප්‍රමාණයකට වැඩ කටයුතු ප්‍රමාණයක් කරලා තියෙනවා. නමුත් දැන් අර මම කරන සමහර වැඩ දැන් මට ලැබෙන වැඩ ඒ මට වැඩේ දෙන කෙනා විසින්ම රජයත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. එතකොට රජය තමයි මේ ඉල්ලීම කරන්නේ අපිට මේ වැඩේට කවුරු හරි දෙන්න කියලා. ඒ වගේ අවස්ථාවලදී මට මම උපදේශකවරයෙක් විදියට ඉන්න නිසා මගේ හඬට හොඳ අවධානයක් තියෙනවා. දැන් මම කියන ගොඩක් දේවල් ඒ අය කරනවා. නමුත් ලංකාවේ මම ඇත්තටම ඊටාම පොඩි මට්ටමින් තමයි සම්බන්ධ වෙන්නේ. මොකද ඒක මම අර මගේ ස්වකැමැත්තෙන් ඒක වෘත්තීයමය වශයෙන් නෙමෙයි. මම මගේ රටට දෙයක් කරන්න ඕන කියන නිසා මම වොලන්ටියර් කෙනෙක් විදියට තමයි ලංකාවේ වැඩවලට සම්බන්ධ වෙලා තියෙන්නේ. එතනදී මම ඇත්තටම යම්කිසි සම්මාදමක් කරනවා. නමුත් අර මම උපදේශකවරයෙක් විදියට මට අවශ්‍ය දේම සමහර ලාවට කියලා කරන්න ලැබෙන අවස්ථාව අඩුයි. ඒ නිසා මම හිතන්නේ අපේ මට ලැබෙන කාර්යභාරයේ ස්වභාවය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. නමුත් මම දැනටත් ලංකාවේ ඇත්තටම පොත ලිවීමත් ඇත්තටම මම හිතන්නේ මම ලංකාවේට කරන්න අර වොලන්ටියරි මට කරන්න පුළුවන් දෙයක් විදිහට තමයි මම සලකලා තියෙන්නේ. මම දන්නේ මහේෂ් බොහෝ දෙනෙක් ඔබ හඳුනනවා ආදරේ භාවනාව කියන කෘති පෙළත් එක්ක. මම දන්නේ ඕෂෝ සම්බන්ධයෙන් අපි පොඩ්ඩක් ඒ ගැනත් කියමු අන්තිම මිනිත්තුවේ. ඇත්තටම මේ මාව මුල් කාලීනව මම ඇත්තටම ගොඩාක් මේ පරිවර්තකයෙක් විදිහට තමයි වැඩ කරේ විශේෂයෙන්ම ගොඩගේ ආයතනයත් එක්ක ඒ තමයි මගේ ලේඛන ජීවිතේ මුල් කාලේ විශේෂයෙන්ම මේවා මේ විවිධ සංගරාවලට පළවෙච්ච ලිපි ඒවා එකතු කරමින් ඒවා ඊට පස්සේ පොත් වශයෙන් ප්‍රකාශයටපත් කරමින් තමයි මම මුල් කාලේ මගේ සාහිත්‍ය පිළිබඳ විශේෂයෙන්ම පොත් ප්‍රකාශනය පිළිබඳ අත්දැකීම ගොඩනගා ගත්තේ. මට පෞද්ගලිකවම මගේ ජීවිතේ මං හිතුවා මේ ඒ චරිතය හරහා යම්කිසි බලපෑමක් මට වුණා කියලා. ඒ කාලේ අපි ඒවා කියෙවි ඉංග්‍රීසියෙන් සිංහලෙන් කියවන්න පොතපත නැතුවම තිබිච්ච තරම් මම දන්නවා අරවින්ද සහ ජෝසෙන විරත්න වගේ මහත්තුරුන් පොතක් දෙකක් කරා. ඉතින් මගේ පරමාර්ථය උනේ ඒ කාලේ කොහොමද මේ අපි ඉංග්‍රීසියෙන් කියවලා රස විඳින දේ සිංහල පාඨකයාට ලබා දෙන්න පුළුවන් කියලා ඒ අරමුණ ඇතුව තමයි ඇත්තටම මේ පොත් කීපයක්ම මම ප්‍රකාශයටපත් කරා රාජනීෂ්ගේ. ඊට අමතරව මම ගාන්ධි සම්බන්ධව ගාන්ධිගේ පින්තූර කතා පොත කියලා මහත්මා ගාන්ධිගේ ජීවිත කතාව පින්තූරත් එක්ක කරපු පරිවර්තනය තිබුණා. ඊට අමතරව ඇත්තටම සමාජ විද්‍යාව පිළිබඳ පොතක් ප්‍රකාශයටපත් කරලා තියෙනවා මගේ මුල් කාලේ විශ්වවිද්‍යාලවල ළමයින්ට. ඒ වගේ විවිධ සාහිත්‍ය විවිධ දේවල් වල යොමු වුණා. මොකද ඇත්තටම මේ කාලේ වරුනේ කොහොමද මේ ප්‍රකාශන කර්මාන්තයට එන්නේ මේකේ ඉන්නේ පොත ප්‍රකාශයටපත් කරන්නේ වගේ කාරණා. නමුත් පහුගිය අවුරුදු 10ක 12ක කාලය තුල මම එවැනි වැඩසටහන් වලින් අයින් වෙලා ගොඩාක් අධ්‍යයනය කරමින් ඉගෙන ගන්න කාලය යොමු කරා මේ විෂය සම්බන්ධව. ඊට පස්සේ ඇත්තටම අවුරුදු ගානකට පස්සේ කරපු වැඩක් විදිය තමයි මේ ලස්සන ගමේ හපන්නු වැඩේ එළියට ආවේ. හරි. රුවන් ඉන්නවා. රුවන් සාමාන්‍යයෙන් මේ වැඩි කතා බහට එළඹෙන කෙනෙක් නෙමෙයි. මේ පින්සලෙන් එහෙම නැත්නම් ඩිජිටල් වලින් මොනවා හරි හොඳ චිත්‍රයක් අඳින ආරෙන්නම් වැඩි කතා බහ කරන කෙනෙක් නෙමෙයි. මම රුවන් ඉන්නවා තාම අපිත් එක්ක අපි මේ Zoom හරහා සම්බන්ධ කරමින් ඉන්නේ. රුවන් සම්බන්ධ වෙන්නේ පළවෙනි වතාවට. ඒක විශේෂ අවස්ථාවක් විශේෂ අත්දැකීමක් සහ මේ Zoom තාක්ෂණය ඔස්සේ මේ විදිහට අපිට මම දන්නේ මේකත් එක්තරා විදිහක අලුත් අත්දැකීමක් මේ තියෙන තත්ත්වයන් එක්ක. රුවන් මොනවද ඔබේ අනාගත බලාපොරොත්තු? ඔබ තවමත් මතන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්
ඉස්සරහටත් ඒ කියන්නේ දිගටම කතා පොත් කරන්න තා නිර්මාණ කරන්න තා බලාපොරොත්තු වෙන මේ දවස්වලත් කරගෙන යනවා කීපයක්. ඔව් අපිට කියන්න පුළුවන්ද මේ මොන වගේ පොත්ද කරමින් යන්නේ? ඒ කියන්නේ ළමා පොත්ද? දැන් පහුගිය දවස් ටිකේ වෛද්‍ය නුවන් තොටවත්ත මහතාගේ අර පොත් වගේකට සම්බන්ධ වුණා. ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාත්මක වශයෙන් වැදගත් වෙන ළමයින්ට. මතර එක කලාපේ ඔබ ගම්පල නුවන් මාතලේ. ඔව්. හොඳයි. හොඳයි රුවන් අපි ඔබටත් යෝගය මහේෂ්ටත් සුප්‍රාර්ථනා යන්න කලින් මහේෂ් අර ඔබේ තවත් මතන මේ දරුවන් වෙනුවෙන් කරපු වැඩවලට අමතරව තව වෙන මාදිලිය පොතක් කියීමට නියමිතව තිබෙනවා. ඒක අපි පොඩ්ඩක් ඒ ගැන සඳහන් කරමින් අපි වැඩසටහනේ සමාප්තිය තියමු. ඇත්තටම මම මේ අමතර කාලේ අර මගේ විනෝදාංශයක් විදිහට මම නවකතාවක් ලියමින් ගියා. ඒක තාම ඉවර කරලා නැහැ. මේ කතාවත් ඇත්තටම යම් ප්‍රමාණයක ලියමින් යනවා. මේක මම කියන්නේ සිංහෙක්ගේ චරිතාපදානය කියලා. මම ඇත්තටම ලියන්නේ මේ මම ටැන්සානියාවේ ගොඩාක් කාලයක් වැඩ කරා. ඒ තමයි අර ලෝකේ ප්‍රසිද්ධ සෙරංගති උද්‍යානයේ තියෙන්නේ. එහේ හිටපු සිංහෙක් අපේ වගේ රටකට ඇවිල්ලා එයා මේ සිංහයා එයාව අර්ථකථනය කරගන්නේ කොහොමද වගේ කාරණා. ඇත්තට මේක මේ ඊටාම මේ මූලික අවධියේ තියෙන මේ ලියලා තියෙන ඩ්‍රාෆ්ට් එක. නමුත් මම මේ ගැන හිතමින් කල්පනා කරමින් එක එක්කිනාගෙන් අහමින් ඉන්නවා. ඒක මගේ ළමා සාහිත්‍යයට අමතරව කරන වැඩක්. ඇත්තටම විනෝදාංශයක් විදිහට මොකද මට ගොඩාක් අත්දැකීම් නැහැ නවකතා සම්බන්ධව. ඒක එහෙම වැඩකුත් යනවා. ඒ වගේ වැඩක් කීපයක් ඇත්තටම මේ අතර යනවා. මේ ඒවත් ලිවීමේ කොටස් විදිහට ඇත්තටම පෞද්ගලික ආසාවට ඒවා හොබි එකක් විදියට. හොඳයි මහේෂ් බොහොම ස්තුතියි රුවන් බොහොම ස්තුතියි. මට මේ කතා බහෙන් මට සාමාන්‍යයෙන් ප්‍රේක්ෂක හිතවතුන්ටත් මේක දැනෙන්නේ නැති තේරෙන්නේ නැති. ඒ තමයි ලංකාවේ ඇත්තටම මේ වැඩ කරන්න පුළුවන් දක්ෂයන් ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ ඔවුන්ව හඳුනා ගැනීම, ඔවුන්ව යොදා ගැනීම සහ ඔවුන්ට අවස්ථාවක් ලබා දෙන්න කියලා තමයි. ඒ අවස්ථාව යොදා ගැනීම සහ හඳුනා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් මහේෂ් මම හිතන්නේ තියෙන. ඔක දරුවන්ටත් පොදුයි වැඩිහිටියටත් පොදුයි වගේ මට තේරෙන විදිහට ඔබ එකඟද ඒ කතාවට? අනිවාර්යයෙන්ම. හරි. එහෙනම් බොහොම ස්තුතියි රුවන් ඔබටත් බොහොම ස්තුතියි. ඒ වගේම මේ යන්න කලින් මහේෂ් මගෙන් දැන් කීප දෙනෙක් දුරකථන අංකය විමසලා තියෙනවා. ඔබ දෙන්න කැමති නම් එහෙමයි. එහෙම නොවුනොත් සම්බන්ධ කරගන්න මොකක් හරි විදියක් තියෙනවා නම් දෙන්න. මතන ඔබත් එක්ක ගනුදෙනු කරන්න කැමති උදවිය පිළිබඳව දැන් අපිට මේ වෙනකොට මට කෙටි පණිවිඩ කීපයක් පෞද්ගලිකව පැමිණෙන නිසා. ඔව් ඇත්තටම මම කිව්වේ දැන් සමහරලාට මේ දැන් අර අලුත් නම්බර වලින් අර මේ ආපුවාම මේ අපි සමහරලාට මේකට අවධානය යොමු නොකරන අවස්ථාවලුත් තියෙනවා මම වැඩක ඉන්නකොට. ඒ නිසා මේ ළමා සාහිත්‍ය සම්බන්ධව මොනවා හරි දෙයකට සම්බන්ධ වෙනවා නම් මම ගොඩාක් වෙලාවට කරන්නේ මගේ නිල ඊමේල් ඇඩ්‍රස් එක තමයි දෙන්නේ. එතකොට අපිට පුළුවන් ඒ සම්බන්ධ මොකද සමහරලාට මට කරන්න පුළුවන් උදව් තියෙනවා. සමහරලාට මට ඒ හරහා අපේ ලංකාවේ තියෙන ආයතනයට යොමු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා මේ ළමා සාහිත්‍ය සහ ඒ සම්බන්ධව මොනවා හරි කරන්න ඕන කෙනෙක් ඉන්නවනම් මගේ ඊමේල් ඊතපෑල හරහා mahesh.patiratna@roomtoread.org කියන ඊතපෑල හරහා සම්බන්ධ වෙන්න කියලා. හොඳයි බොහොම ස්තුතියි මහේෂ්. රුවන් තවත් අලුත් නිර්මාණ අපට නිර්මාණ තිරණ කරයි කියලා හිතනවා. මේ විදිහට මොකද අනාගතය බාරගන්න ඉන්නේ දරුවන් නම් ඔවුන් වෙනුවෙන් වඩා හොඳ දේවල් නිර්මාණය කර යුතුයි. බාර දෙනවා ඉන්නේ නැතුව ඔවුන්ට ඒ අවශ්‍ය පසුබිම නිර්මාණය කළ යුතුයි. මාධ්‍යයක් හැටියට අපි උත්සාහ කරන්නෙත් ඒ දේ කරන්න. ඒ නිසා ඔබ නිර්මාණය වෙනවා වගේම වැඩිහිටියන් විදිහට අපි ගොඩනැගෙනවා වගේම අපේ දරුවන් ගොඩනැගෙන්නටත් අපිට බොහෝ දේවල් කළ යුතු තිබෙනවා. ඒ නිසා අද ශනිදා කාලේ අපි වෙන් කළේ ඒ වෙනුවෙන් ළමා සාහිත්‍ය වෙනුවෙන් ලස්සන ගමේ හපන්නු මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මානයේ හොඳම ළමා කෘතියට හිමි සම්මානය දෙනාගත්තා. එහි මහේෂ් පතිරත්න සහ එහි චිත්‍ර නිරූපණ ශිල්පී නුවන් චතුරංගත් එක්ක අපි අද කතා කරේ. එහෙනම් අපි නික්ම යනවා. හෙළඹෙන සෙනසුරාදාවෙත් උදේ 8ට අපි ඔබව මුණ ගැහෙනවා ශනිදා කාලේ. ජයග්‍රාහී සතියන්කයක් අපි ඔබට ප්‍රාර්ථනා කරන පරිස්සම කියන දේ තවදුරටත් පරිස්සමෙන් පරිස්සම් කරගන්න.